හරි එහෙනම් සියලු දෙනාටම ආයිබෝන්. රයිට් ටියුට් එක බලන්න. ටග්ගාලා කතා නවත්තලා අපි ටියුට් එක ගමු. බලන්න දැන් මේ අගන්න අපි කතා කරමින් එන මාතෘකාව තමයි මොකද්ද? කො පාඩමට එන්න දැන් ටග්ගාලා. කියන්න මට කවුරු හරි අපි කතා කරමින් එන මාතෘකාව මොකද්ද? වන් නියුමාන් ආකෘතිය නේ. වන් නියුමාන් ආකෘතිය කියන එක තමයි කතා කරමින් ඉන්නේ. ඒත් අපි ගිය සුමානේ කතා කරා රයිට් වන් නියුමාන් ආකෘතියට අනුව පරිගණකයක මූලික සැකැස්ම නේ. ඒ සැකැස්ම යටතේ අපි කිව්වා මොකක් කියලාද? ආදාන උපාංග කියලා විශේෂයක් තියෙනවා. ප්‍රතිදාන උපාංග කියලා විශේෂයක් තියෙනවා. ඊගවට කියන්නේ පාලන ඒකකය කියලා එකක් තියෙනවා. නේ සැකසුම් ඒකකය කියලා එකක් තියෙනවා. මතකයන් කියලා දෙයක් පරිගණකයක තියෙනවා. ඒතර අපි තේරුම් ගන්න ඕනේ මොකද්ද? පරිගණකයක අපි ඔය කතා කරන සියලු කොටස් පරිගණකයට එන්නේ මේ වන් නියුමාන් ආකෘතිය මත. පැහැදිලිනේ? රයිට්. ඒ අනුව අපි ඉස්සෙල්ලාම කතා කරා නෝට් එකේ 4 වෙනි පිටුවේ කතා කරාන මේ කතා කරමින් එනවා මොකද්ද? මධ්‍ය සැකසුම් ඒකකය ඒ කියන්නේ CPU එක ගැන. ඔයාලට මතකයිද මම ගිය සුමානේ කිව්වා මධ්‍ය සැකසුම් ඒකකය ගැන පුතේ අපි පළවෙනි පාඩමෙන් කතා කරා. ඒ නිසා ලොකු වෙලාවක් ඒකට අපි වැය කරන්න ඕනේ නැහැ. ඒකේ අපි ගිය සුමානේ අංක ගණිතමය හා තාර්කික ඒකකය නැත්නම් ALU ගැන කතා කරලා අවසන් කරා. අද අපිට තියෙන්නේ මොකද්ද? පස්වෙනි පිටුවේ පාලන ඒකකය ගැන කතා කරන්න. පාලන ඒකකය. රයිට්. එතකොට බලන්න අපි පළවෙනි පාඩමේම කතා කරලා තියෙනවා මධ්‍ය සැකසුම් ඒකකය නැත්නම් පුතේ ඒකට අපි කියනවා මොකක් කියලාද? CPU කියලානේ. මධ්‍ය සැකසුම් ඒකකය නැත්නම් අපි ඒකට කියනවා CPU කියලා. මේක ප්‍රධාන වශයෙන් කොටස් තුනකින් සමන්විතයි කියලා අපි කතා කරා. ටක් ගාලා මට කියන්න කොටස් තුන. කියන්න. CU, ALU සහ රෙජිස්ටර් නේ. CU කියන්නේ පාලන ඒකකය. අද කතා කරන්න තියෙන මෙයා ගැන. ALU කියලා කියන්නේ අංක ගණිතමය හා තාර්කික ඒකකය. මේක අපි කිසිමානේ කතා කරා. රයිට්. ඊගාවට තව කොටසක් තියෙනවා. රෙජිස්ටර් කියන කොටස. මට කෙටියෙන් කියන්න පුතේ ALU එකෙන් කරන කාර්යය මොකද්ද? අපි කිසිමානේ කතා කරපුවාම මම මතක් කරලා ගන්න. ප්‍රශ්නයක් මොකද දුන්නේ නැහැ නේද? රයිට්. මට අගලා කියන්නේ මේ පරිගණකයක තියෙන මොලේ තමයි මේ සකසනේ නැත්නම් CPU කියලා කියන්නේ. අපි ඔකට ප්‍රොසෙසරය කියලා කියනවා. මම අහන්නේ ප්‍රොසෙසරයේ ඇතුලේ තියෙන ප්‍රධාන කොටස් තුන අතුරින් ALU කියන කොටසෙන් කරන කාර්යය මොකක්ද? ඊටාම කෙටියෙන් කිව්වොත්. අපි ගිය සුමානේ ඔක නම් කළාම කතා කරා. අයින් කියන්න බෑ එහෙම. ඊට පස්සේ පිළි පුතේ ALU එකෙන් කරන කාර්යය කවුරු හරි කියන්නට ගාලා අයින් කියන්න පුතේ සැකසීම දත්ත සැකසීම රයිට්. ඒ කියන්නේ පුතේ මෙහෙමයි අහගන්න දැන් ඇත්තටම මිනිස්සු පරිගණක භාවිතා කරන්නේ මොකටද? ඒකත් තේරුම් ගන්න තියෙන්න එපා. අපි දන්නවා පරිගණකයක් භාවිතයෙන් විවිධ වූ ක්‍රියාකාරකම් මිනිස්සු විසින් කරගන්නවා. හරි? ඔය කරගන්න හැම ක්‍රියාකාරකමම පුතේ අපිට එක තැනකට ලඝු කරලා කතා කරන්න පුළුවන්. ලඝු කරනවා කියන්නේ මොකද්ද? එක තැනකට කෙටි කරලා ගොනු කරලා. හරි? ඒ ගොනු කිරීම තමයි මොකද්ද? දත්ත සැකසීම කියන එක. පැහැදිලිද? දැන් ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනි නෙමෙයි තේරුම් ගන්න තියෙන්න ඕනි. අලුතෙන් පන්ති ඉන්න කට්ටිය හැර අනිත් සියලු දෙනාම තේරුම් ගන්න තියෙන්න ඕනි. අපි මේ පළවෙනි පාඩමේ පළවෙනි ටියුට් එකෙන් කතා කරා මැද හරියට එනකොට පිට 3-4ක් එනකොට මැද හරියටත් නෙමෙයි පිට 3-4ක් එනකොට මේ ටියුට් එකේ පිට 15ක් තියෙනවා. ඒ 15න් තුන්වෙනි පිටුව හතරවෙනි පිටුවට වගේ එනකොට අපි කතා කරනවා මොකද්ද? අපි නිගමනයකට එනවා නේ ලෝකේ
මිනිස්සුන්ට අත්‍යවශ්‍ය අංගයක් ගැන. ඒ අංගය තමයි අපි කිව්වේ මොකක් කියලාද? තොරතුරු කියන එක. නේ? සමාජයන්, ඒ කියන්නේ මිනිහෙක් තනි මිනිහෙක් ගත්තත්, සමාජයක් ගත්තත්, ආයතනයක් ගත්තත්, රටක් ගත්තත් ඔය වචන පාවිච්චි කළා මම ඔයගොල්ලොත් එක්ක කතා කරා. මිනිස්සුන්ට ඉදිරියට යාම සඳහා අවශ්‍ය මොනවද? දැනුම. ඉදිරියට යාම සඳහා අවශ්‍ය මොනවද? දැනුම. පැහැදිලිනේ? ඒතර ඔය දැනුම ලබා ගැනීම සඳහා අනිවාර්යෙන් අවශ්‍ය මොනවද? තොරතුරු. තොරතුරු මූලික කරගෙන තමයි මොකක් කරන්නේද? දැනුම ලබා ගන්න. දැන් සරල උදාහරණයක් ගන්න. දැන් දවස් 3-4ක ඉඳන් කතා වෙනවා ඔය කොවිඩ් එකේ අලුත් ප්‍රභේදයක් ගැන. නේද? නේ දැන් මම උදේ වාහනේ එනකොට මේ නිවුස් වල කිව්වා 6:00 නිවුස් වල හරි. එතකොට මේ දැන් ඇල්ෆා බීටා ඊගවට ගැමා ඇල්ෆා බීටා ගැමා කියලා ප්‍රභේද තුනක් මීට කලින් හඳුනගෙන තියෙනවා. ඒ කියන්නේ එහෙම ප්‍රභේදයක් හඳුනගත්තාම මොකක් හරි මිනිසුන්ට තේරෙන නමක් දානවා හේතුවක් ඇතුව. ඒතර ඇල්ෆා කියලා ප්‍රභේදයක් තිබුණා, බීටා කියලා ප්‍රභේදයක් තිබුණා, ගැමා කියලා ප්‍රභේදයක් තිබුණා. ඒ මිනිස්සුම නම් කරපුවානේ. දැන් කොරෝනා වෛරස් එක කියන්නේ නැහැනේ මම තමයි ඇල්ෆා කියලා. එයාට පුළුවන් ද එහෙම කියන්න? එහෙම නැහැනේ. මිනිස්සු විසින්ම දා ගන්නවා. හරිද? ඊට පස්සේ මෑත කාලේ නිර්මාණය වෙච්ච ප්‍රබලම ප්‍රභේදය තමයි මොකද්ද? ඩෙල්ටා ප්‍රභේදය කියලා අපි කතා කරේ. ඒක ලංකාවෙත් තිබුණා. ලංකාවෙත් එහෙම රෝගින් මුණ ගැහුණා. සමහර අය මේ යන්නත් ඇති. ඒ සම්බන්ධව මම කියන්න හරියට විස්තර දන්නේ නැහැ. හැබැයි මේ කියන අලුත් ප්‍රභේද ගත්තාම උතේ ඩෙල්ටා ප්‍රභේදයට වඩා 500 ගුණයකින් දැන්ට හොයාගෙන තියෙන ඔන්න ඔක තමයි මේ තොරතුරු කියන්නේ. දැනට හොයාගෙන තියෙන කරුණු කාරණා මත ඩෙල්ටා ප්‍රභේදයට වඩා 500 ගුණයකින් අරක පැතිරීමේ ශීඝ්‍රතාවයකින් යුක්තයිලු. ඒ කියන්නේ බෝ වීමේ ශීඝ්‍රතාවය ඩෙල්ටා ප්‍රභේදයට වඩා 500 ගුණයකින් වැඩි. හරි? තත්ත්වය බොහොම බරපතලනේ එතකොට. හරි ඒ නිසා තමයි ලංකාවෙත් රජය ඊයේ මධ්‍යම රාත්‍රියේ ඉඳන් රටවල් කිහිපයකින් මෙහෙට එන කට්ටිය එන එක තහනම් කරා. ඊයේ රෑ 12 ඉඳන් අප්‍රිකානු මහද්වීපයේ රටවල් හරහා ලංකාවට එන මේ කට්ටිය නැවැත්තුවා. හරි? දැන් ඒ වෙනකොට ප්ලේන් වල නැගලා හිටියා නම් එහෙම තමයි ප්‍රශ්නේ තියෙන්නේ නේද? හරි? නමුත් ඉතින් එහෙම තීරණ ගන්න වෙනවා. මිනිස්සු අපහසුතාවයට ලක් වෙනවා කරන්න දෙයක් නැහැ. නේ? ඒතර එක මිනිස්සෙක් දෙන්නෙක් අපහසුතාවයට ලක් වීමට වඩා රටක් බේර ගැනීම ප්‍රබලයි. රයිට්? මොකද මේ වගේ ප්‍රභේදයක් ලංකාවට ආවොත් ඒකට කොහොමද මුහුණ දෙන්නේ කියන සම්බන්ධ ලොකු ප්‍රශ්නයක් තියෙනවනේ. නේ? මම මේ කියාගෙන ඉන්නේ මොකද්ද? එතකොට එවැනි ප්‍රභේදයක් මුණ ගැහුණාට පස්සේ මොකද්ද කරන්නේ? ඒ ප්‍රභේදය මූලික කරගෙන පර්යේෂණ කරනවා. ඒ පර්යේෂණ මත හදා ගන්නව මොනවද? තොරතුරු. පැහැදිලිද? ඒවා තමයි මේ ප්‍රභේදය පිළිබඳ කරුණු කියන්නේ. ඒ තොරතුරු මත විද්‍යාඥයෝ, වෛද්‍යවරු සහ අදාළ සෞඛ්‍යංශයේ බලධාරීන් නැත්තම් ඒ අවබෝධයේ තියෙන පුජ්‍යලයෝ ආචාර්ය මහාචාර්යවරුනේ ඒගොල්ලෝ ලබා ගන්නවා මොකද්ද? දැනුම. පැහැදිලිද? ඒතර මේ ප්‍රභේදය පිළිබඳ දැනුම ලබා ගන්නවා. ඊට පස්සේ මේ දැනුම පාවිච්චි කරලා තමයි මොනව කරන්නේද? අරකට උත්තර හොයන්නේ. හරි? ඒ කියන්නේ දැන්ට තියෙන එන්නත් නේ? දැන්ට තියෙන එන්නත් මගින් අරක බෝවීම හෝ ප්‍රතිශක්තිය හෝ මදි නම් ඒ එන්නත් මොකද කරන්න ඕනේ? අලුත් කළ යුතුයි. දැන් තේරෙනවද කියන එක? ඉතින් ලෝකයක් ඉස්සරහට යන්න පුතේ එහෙම තමයි. මම මේ කොවිඩ් එක ගැන කතා කරේ මොකක් නිසාද? ඒක බොහොම ප්‍රබලව අපිට කාලීන මාතෘකාවක් විදිහට තාමත් කරලිය තියෙන නිසා. ඉතින් අපි තේරුම් ගන්න ඕනේ මොකද්ද? තනි පුජ්‍යලයක් වශයෙන් ගත්තත්, ආයතනයක් විදිහට ගත්තත්, සමාජයක් විදිහට ගත්තත්, රටක් විදිහට ගත්තත් තොරතුරු කියන දේ අත්‍යවශ්‍යයි ඉදිරියට යාම සඳහා. හොඳට තේරුම් ගන්න ඉදිරියට යාම සඳහා. ඉදිරියට යන්නේ නැතුව අර ගල් යුගයේ වගේ එක තැන අපි ඉන්නවා නම් තොරතුරු ඕනේ නැහැ. තොරතුරු නැත්තම් අපේ දැනුම හැදෙන්නේ නැහැ. දැන් ඔයගොල්ලෝ ICT ඉගෙන ගන්නවා කියලා මේ මොකද කරන්නේ? ICT කියන විෂය පිළිබඳ තොරතුරු හදාරනවා. එතකොට ඔයගොල්ලන්ට ICT පිළිබඳ එනවා මොකද්ද? දැනුමක් knowledge එකක්. පැහැදිලිද? ඒක නේ සාමාන්‍ය පෙළ මට්ටමේදී සාමාන්‍ය ආකාරයෙන් එනවා. උසස් පෙළ මට්ටමේදී ඊට වඩා ටිකක් උසස් ආකාරයෙන් එනවා. ඒ ලබා ගන්න එක සමහර විට ඔයගොල්ලන්ට ප්‍රායෝගිකව රැකියාවක් සඳහා පාවිච්චි කරන්න පුළුවන් වෙයි. ඒක හැබැයි විශ්වවිද්‍යාල මට්ටම දක්වා ගෙනihin එතනින් එළියට එනකොට අනිවාර්යයෙන්ම රැකියාවක් කරන්න පුළුවන් විදිහේ දැනුමක් හැදෙනවා. ඒතර ඒක තමන්ගේ වෘත්තීය මාර්ගය බවට පත් වෙනවා. දැන් තේරෙනවද කියන එක? ඒ නිසා තේරුම් ගන්න ඕනේ මොකද්ද? තොරතුරු තමයි සමාජයකට ඊටාම වැදගත් දේ අපේ මේ විෂයට අනුව. මම ඔයගොල්ලන්ට ඉතින් පැහැදිලිව කියන්නවා මිනිස්සුන්ට ආහාර, ජලය සහ වාසස්ථාන, ඇඳුම් ඔය කියන මූලික අවශ්‍යතා වගේම
වර්තමානයේ අවශ්‍ය මොනවද? තොරතුරු. ඒ නිසා තමයි පුතේ දැන් ඇමරිකාව වගේ රටවල් නේ අභ්‍යවකාශ පර්යේෂණ වලට වෙන්න පුළුවන්, විවිධ රෝගාබාධ වලට අදාළව වෙන්න පුළුවන්, නේ බලශක්ති උත්පාදනයට වෙන්න පුළුවන්, ආහාර තාක්ෂණයට වෙන්න පුළුවන්. පැහැදිලිද? මිනිස්සුන්ගේ විවිධ වූ අවශ්‍යතා සඳහා ඒගොල්ලෝ ඩොලර් බිලියන ගාණක් ආයෝජනය කරමින් මොනවද කරන්නේ? පර්යේෂණ කරනවා. ඒක ඇමරිකාව විතරක් නෙමෙයි රුසියාව වෙන්න පුළුවන්, ඕස්ට්‍රේලියාව වෙන්න පුළුවන්, ජපාන වෙන්න පුළුවන් නේ. ලංකාවෙත් යම් යම් ප්‍රමාණයේ පර්යේෂණ නැතුවම නෙවෙයි. හැබැයි බොහොම සීමිත. මොකද ලංකාවට ලොකු ප්‍රාග්ධනයක් හැකියාවක් මුදලක් නැති නිසා පර්යේෂණ ක්‍රියාවලිය ඉස්සරහට ගෙනියන්න බෑ. හරි. දැන් ඉස්සර නම් ওই විශ්වවිද්‍යාල ඇතුලේ ගොඩාක් පර්යේෂණ කරනවා. දැන් කරනවා ගොඩාක් අඩුයි. හේතුව මොකද්ද? විශ්වවිද්‍යාල වල පර්යේෂණ කරනකොට ඒවට අවශ්‍ය අමුද්‍රව්‍ය සහ උපාංග ගන්න ඕනේ. ඒවට වියදම් කරන්න ඕනේ. ඊගොඩේ පර්යේෂණ කරන නිලධාරීන්ට ආචාර්ය මහාචාර්යවරුන්ට සහ අනිකුත් කාර්ය මණ්ඩලයට අමතර ගෙවීමක් කරන්න ඕනේ. නේ? ඉතින් ඒගොල්ලෝ විශ්වවිද්‍යාලේ උගන්වන එකනේ කරන්නේ. ඒකට කොහොමත් ඒගොල්ලන්ට වැටුපක් හම්බ වෙනවා. අරවා ඒගොල්ලෝ අමතර කාර්යයන් විදිහට කරන්නේ. සමහර සතියන්තෙත් වැඩ, රැයත් වැඩ. හරි? පර්යේෂණ කියා සමහර පර්යේෂණ තියනවා පුතේ අකණ්ඩව පැය 72 යන්න ඕනේ. ඉතින් ඒ ක්‍රියාවලිත් එක්ක නිරීක්ෂණය කරමින් ඒවා ඉන්න ඕනේ. ඉතින් ඒවා ගෙවීම් කරන්න නේ මුදල් සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා. ඒකත් එක්ක ලංකාවේ පර්යේෂණ ක්‍රියාවලිය ගොඩාක් අඩපණ වෙලා තියෙන. යම් යම් ප්‍රමාණකින් කෙරෙනවා නේද? කොහොම නෙවෙයි. හැබැයි ඇමරිකාව වගේ රටක කරන ප්‍රමාණයෙන්, රුසියාව වගේ රටක කරන ප්‍රමාණයෙන්, චීන වගේ රටක කරන ප්‍රමාණයෙන් නැත්තම් ජපානය වගේ රටක කරන ප්‍රමාණයෙන් කරන්නේ නැහැ. පැහැදිලිද? හැබැයි හැම රටකම මොකද කියන්නේ තියෙන්නේ? පර්යේෂණ ක්‍රියාවලිය තියෙනවා. අවසාන තේරුම් ගන්න මොකද්ද? ඔය හැම පර්යේෂණයකම අරමුණ හැම පර්යේෂණයකම. ඒක වෛද්‍ය ශාස්ත්‍රයට අදාළ වෙන්න පුළුවන්. පැහැදිලිද? හැම පර්යේෂණයකම පුතේ අවසාන අරමුණ මොකද්ද? කියන්නේ තොරතුරු නිර්මාණය කිරීම සහ ඒ තොරතුරු මත දැනුම ලබා ගැනීම. දැන් තේරුණාද කියන එක? right. එතකොට තොරතුරු නිර්මාණය කරන්න ලෝකේ තියෙන ප්‍රබලම උපකරණයේ විදිහට හඳුනාගත්තා කිව්ව මොකද්ද? පරිගණකය. ඔබනේ අපි කිව්වේ පළවෙනි පාඩමේ පළවෙනි ටියුට් එකේ සාරාංශය මම මේ කතා කරන්නේ. නේ? ඊටාම කාර්යක්ෂමව, ඊටාම නිවැරදිව, ඊටාම විශ්වාසනීයව, ඊටාම විධිමත්ව. නේද? පැහැදිලිද? තොරතුරු නිර්මාණය කිරීම සඳහා මේ වෙනකොට ලෝකේ හදලා තියෙන ප්‍රබලම උපකරණය තමයි මොකද්ද? පරිගණකය. එහෙනම් පුතේ මේ තොරතුරුත් එක්ක පරිගණකය ඍජුව සම්බන්ධයි. හරි එහෙනම් ඔන්න මගේ පටන් ගන්නකොට මම එනවා මොකද්ද? මම ඔයගොල්ලන්ගෙන් අහපු ප්‍රශ්න මොකද්ද? මෙයාගෙන් උත්තරය ආවා. ඔව් ඒ උත්තරෙත් එක්ක මම ආපහු ප්‍රශ්නයක් අහුවා මොකද්ද? ඇයි මිනිස්සු පරිගණක භාවිතා කරන්නේ? සමහර අය පරිගණක භාවිතා කරනවා වෙන්න පුළුවන් සින්දු අහන්න. සමහර අය පරිගණක භාවිතා කරනවා වෙන්න පුළුවන් ෆිල්ම්ස් බලන්න නේ. සමහර අය පරිගණක භාවිතා කරනවා වෙන්න පුළුවන් ගේම්ස් ප්ලේ කරන්න. සමහර අය නේ sannivedana ක්‍රියාකාරකම් සඳහා chat කරන්න පොඩි නේ ටෝක් එකක් දාන්න. හරි ඒව පුතේ පරිගණකයෙන් කෙරෙන අමතර කාර්යයන්. ඒව පරිගණකයේ ප්‍රධාන කාර්යයන් නෙමෙයි. පරිගණකයෙන් සින්දු අහන්න බැරි වුණා කියලා ප්‍රශ්නයක් නැහැ. මොකද පරිගණකයේ හැදුවේ සින්දු අහන්න නෙමෙයි. සින්දු අහන්න වෙන උපකරණ තියෙනවනේ. තේරෙනවද? ඒවා අමතර කාර්යයන්. හැබැයි සමහර මිනිස්සුන්ගේ ප්‍රධාන කාර්යයන් බවට ඒවා පත් වෙලා තියෙන්න පුළුවන්. හැබැයි පරිගණකයක් නිර්මාණය කිරීමේ අරමුණ ඒක නෙවෙයි. හරි? හැබැයි මිනිස්සුන්ගේ අවශ්‍යතාව බවට ඒවත් පත් වෙලා තියෙන නිසා මොකද දැන් වෙලා තියෙන්නේ? ඈ? පරිගණකයේ තුල එවැනි පහසුකමුත් එන්න එන්න වර්ධනය කරනවා. පැහැදිලිද? right. එතකොට අපි තේරුම් ගන්න ඕනේ පරිගණකයක් භාවිතා කිරීමේ පුතේ මූලිකම අරමුණ තමයි මොකද්ද? දත්ත සැකසීම. දත්ත සකසනවා කියන්නේ මොකද්ද? අකල් මට උත්තර දෙන්න. දත්ත සකසනවා කියන එකේ තේරුම මොකද්ද? තොරතුරු නිර්මාණය කරනවා අන්න හරියි. දත්ත සැකසීමෙන් තමයි තොරතුරු හැදෙන්නේ. එහෙනම් මේ කියන්නේ පුතේ මොකද්ද? තොරතුරු නිර්මාණය. මෙන්න මේවා ඔළුවේ හොඳටම තියෙන්න ඕනි ඈ. දැන් මේ කාරණා පිළිබඳ පුතේ හොඳ පදනමක් ෆවුන්ඩේෂන් එකක් අපේ නැතුව විශේෂ ඉස්සරහට ගිහිල්ලා වැඩක් නෑ යන්න බෑ එහෙම. මම මේ මතක් කර ගන්න ඒකයි. මම කිව්වනේ දැන් ඕගොල්ලෝ ඉන්න තත්ත්වෙ ගත්තාම කාලය සම්බන්ධ ලොකු ගැටලුවක් ඇත්තෙම නෑ. හරි? මොකද අපි මාර්තු මාසේ අග නැත්නම් අප්‍රේල් මුල පටන් ගන්න දැන් එන ක්ලාස් එකනේ මේක. හරි? ඒ හින්දා අපි ඉන්න තැන බොහොම ප්‍රසක්තයි. ඉන්න තැන බොහොම හොඳයි. හැබැයි අර 10යි කාලා 12යි කාලා කරන ක්ලාස් එකේ ඉන්න තැන හොඳම තැනක් නෙමෙයි. එයි. ඒගොල්ලන්ගේ ක්ලාස් එක පටන් ගත්තේ ඔක්තෝබර් මුලනේ. ඔයගොල්ලන් ප්‍රතිඵලාවට පස්සේනේ. නේ? ඒතකොට නොවැම්බර් මාසයේ අවසන් වෙනකොට මාස දෙකයි ඒගොල්ලන් ක්ලාස් එකට. පැහැදිලිද මම කියන එක? ඒ හින්දා ඕගොල්ලන්ට පුළුවන්මක් කරනද හොඳ කාලයක් වැය කරලා අපි මුලින්ම පන්තිය පටන් ගත්ත නිසා හොඳ කාලයක් වැය කරලා ඉතින් නිර්වුල්ව විෂය කරුණු තේරුම් අරගෙන ඉස්සරහට යන්න.
හරිද දැන් කියන එක? alright එහෙනම් පැහැදිලි. පරිගණකයේ මොලේ කියලා අපි කතා කරන්නේ සකසනේ නැත්නම් CPU එක ප්‍රොසෙසරය. ඒක ප්‍රධාන කොටස් තුනකින් යුක්තයි. එක ප්‍රධාන කොටසක් තමයි ALU එක. මේ ගැන අපි ගිය සුමානේ කතා කරා. මෙයාගෙන් කරන කාර්යය තමයි මොකද්ද? දත්ත සැකසීම. එහෙනම් පුතේ මට කියන්න මෙයාගෙන් කරන කාර්යය මොකද්ද? CU පාලන ඒකකය. මොකද්ද කරන්නේ? පාලනය කිරීම. කාවද? කෙටි උත්තරයක් දෙන්න. තනි වචනෙන් උත්තර දෙන්න පුළුවන්. පාලන ඒකකයෙන් පාලනය කරන්නේ මොනවද? පාලන ඒකකයෙන් පාලනය කරන්නේ මොනවද? කෙටිම උත්තරයක් දුන්නා මොකද්ද පුතේ කියන්න තියෙන්නේ? සියලු දේ. පාලන ඒකකයෙන් පරිගණකයේ තියෙන සියලු උපාංග පාලනය කරනවා. සියලු ක්‍රියාකාරකම් පාලනය කරනවා. සියලු මෘදුකාංග පාලනය කරනවා. කොටින්ම කියනවා නම් පරිගණකයක සියලු දේ පාලනය කරන්නේ කවුද? පාලන ඒකකය. හරි. පාලන ඒකකයේ පාලනයෙන් තොරව පරිගණකයක කිසිම දෙයක් වෙන්න බෑ. කොච්චර ලේසිද බලන්නකෝ මේක ඉගෙන ගන්න. හරි. එතකොට පාලනය කරන්න පාලකයෝ ගොඩක් නැහැ. ඔකට මම උගන්ට පළවෙනි පාඩමේ මුල කොටස උගන්වනකොට කිව්වා මොකක්ද? පරිගණකයේ හැදිලා තියෙන මොන ක්‍රමයට කියලාද? පරිගණකයේ හැදිලා තියෙන මොන ක්‍රමයට කියලාද? සියලු දේ වෙන්නේ පුතේ එක උපකරණයක් හරහා නම්. දැන් මේවා මේක චිප් එකක් නේ. මේ චිප් එක ඇතුලේනේ මේ කොටස් ටික ඔක්කොම තියෙන්නේ. නේ? ඒතර පරිගණකයක් භාවිතා කිරීමේ මූලිකම අරමුණ දත්ත සැකසීම නම් ඒක කරන්නේ මෙයා. ඒක පරිගණකයකින් කෙරෙන්න ඕනේ මූලික කාර්යය මෙයා කරනවා. එයා විසින් දත්ත සකසනකොට මෙයා ඇතුළු. ඒ කියන්නේ මෙයාව පාලනය කරන්නේත් පාලන ඒකකනේ. මෙයා ඇතුළු මෙයාව පාලනය කරන්නේත් පාලන ඒකකය. හරි. එතකොට මෙයා ඇතුළු පරිගණකයේ අනිකුත් සියලු උපකරණ සහ ක්‍රියාකාරකම් මෘදුකාංග පාලනය කරන්නේ මෙයා නම් පරිගණකයක විය යුතු වැදගත්ම කාර්යයන් ටික කරන්නේ කවුද? මේ ප්‍රොසෙසරේ නැත්තම් මධ්‍ය සැකසුම් ඒකකය. අන්න ඒ නිසා තමයි අපි මේක හරියට මිනිස්සෙක්ගේ මොලේට සමාන කරලා කතා කරන්නේ. ඇත්තට මොලේ කියලා කියන එකයි මේක අතර වෙනසක් තියෙනවා. මොකද මොලේ කියලා කියන්නේ ජීවී දෙයක් නේ. නේ? ඒකට පණ තියෙනවා. හරි? ඒක පුජ්‍යලයකට වර්ධනය කරන්න පුළුවන්. මොලේ ලොකු කරන්න නෙමෙයි. මොලේ ප්‍රමාණය වර්ධනය වෙන්නේ නැහැ. නේ? මොලේ හැකියාව වර්ධනය කරන්න පුළුවන්. රයිට්? හැබැයි CPU කියලා කියන්නේ තාමත් කෘත්‍රිම දෙයක්. නමුත් දැන් මේ වෙනකොට කෘත්‍රිම බුද්ධිය කියන එකත් ගොඩක් ඉස්සරහට පරිගණක ශාස්ත්‍රයේ ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ මිනිහෙක්ගේ මොලේ ක්‍රියා කරන ආකාරයට බොහොම කිට්ටු මට්ටමින් ක්‍රියා කරන සකසන CPUs ලෝකේ දැන් මේ වෙනකොට නිර්මාණය වෙමින් පවතිනවා. ඒක ලොකු විප්ලවයක්, ලොකු වෙනසක්. සරල නෑ ඒක. හරි. දැන් ඔටෝ පයිලට් කාර් එකක් ගන්නකො. ඔටෝ පයිලට් කාර් එකක් කියන්නේ මොකද්ද? රියදුරෝ රහිත වාහනයක්. ලංකාවේ අපිට තේරෙනවා පුතේ රියදුරෝ සහිත වාහනත් කොහොමද කියලා. හරි. නේ? දැන් මෙයාව මම ගන්නෙ මාදම්පේ හන්තියෙන්. හරි. ඒතර මම අද උදේ ගෙදරින් ආවේ 6:01යි. ගෙදරින් එළියට වහිනකොට 6:01යි වෙලාව. 6:01ට ඇවිල්ලා තමයි මෙතෙන්ට එන්නේ 8:05ට. හරි. එතකොට මෙයාව මම වාහනේට දාගත්ත හැටි කිව්ව පළවෙනි දේ තමයි පාරේ එනකොට කොච්චර ලේ රත් වෙනවද කියන එක. ඒකට හේතුව මොකක්ද? රියදුරෝ අපි 10ක් ගත්තොත් උතේ අඩුම ගානේ දෙන්නේ 3 දිනක්වත් රිය පැදවීම විධිමත්ව කරන්නේ නැහැ. අවිධිමත්. ඒ නිසා තමයි ලංකාවේ ගොඩාක් රියානතුරු වැඩි. පැහැදිලිද? නේ? ඔයගොල්ලෝ විශේෂයෙන් හිතන්න ඕනේ ඔයගොල්ලන්ගේ වයස ඒකට බොහොම නරක වයසක් ඈ. බොහොම නරකයි. හරි. සාමාන්‍ය මුතේ දවසකට ලංකාවේ මැරෙනවා කොච්චරද? දල වශයෙන් 6ක් හෝ 8ක් වගේ ප්‍රමාණයක් රියානතුරු වලින්. ඒක ලෝකේ රියානතුරු වලින් දිනකට මිය යන වැඩිම ප්‍රමාණය. ඒ වාර්තාව ලංකාව තියලා තියෙනවා. හරි. ඒ මැරෙන කට්ටිය නේ පුතේ. එතකොට අතපය කැඩලා ඉතුරු වෙන කට්ටිය ගැන හිතන්නකෝ. හරි. එතකොට සදාකාලික මොකද කියන්නේ අපි? ඩිසේබල්ඩ් අබගාත. නේ? යා නොහැකි පුජ්‍යලේ බවට පත් වෙනවා. එහෙම වුණාම මැරුණාට එහා. ඕගොල්ලෝ හිතන්න කකුල් දෙක කැඩලා ඉතුරු වුණා කියලා හිතන්නකෝ. මොකද වෙන්නේ? නේ? ඇවිදින්න හරි මොකුත් බෑනේ. එක්ක මුළු ජීවිත කාලෙම රෝද පුටුවක් උඩ. හරි. ඉතින් කොච්චර කාලයක් ජීවත් වෙයිද දන්නේ නැහැ. මොකද එහෙම ඉන්නකොට පුතේ අනවශ්‍ය රෝග ගොඩාක් ඇති වෙන්න තියෙන ප්‍රවණතාවයක් තියෙනවා. හරි. ප්‍රධානම කාරණේ මානසිකත්වය හොඳ නැහැනේ. ඒකත් එක්ක ගැටලු මම මේ කිව්වේ. පැහැදිලි කියන එක.
එතකොට ඔටෝ පයිලට් කාර් එකක් කියන්නේ මොකද්ද? රියදුරෙක් රහිතයි. නේ? එතකොට කාට හරි කෙනෙකුට ගමනක් යන්න ඕනි විච්චාම එයා වාහනේට නැග්ගා නේ ස්ක්‍රීන් එක ටච් කරලා ලොකේෂන් එක දෙන්න විතරයි තියෙන්නේ. අර නේ Google Map එක වගේ නේ අපි ලොකේෂන් එක තෝරගත්තා. මම රත්නපුරෙන් නම් එන්නේ රත්නපුරෙන් වාහනේට නැග්ගා නේ අඹිලිපිටිය වික්ටරි කියන එක ලොකේෂන් එක තෝරගත්තා. තෝරගත්තා වාහනේ එනවා පාරේ. අවුලක් නැහැ. මට පොතක් බලන්නත් පුළුවන්. ඕනනම් නිදි ගන්නත් පුළුවන්. ඕනනම් නේ ලැප් එක පාවිච්චි කරන්න පුළුවන්. ෆෝන් එක පාවිච්චි කරන්න පුළුවන්. කිසි අවුලක් නැහැ. තේරෙනවද? එතකොට මේ මාර්ගය තුල නැත්නම් මාර්ගයේ දිගේ වාහනේ ගෙන යාමේ ක්‍රියාවලිය හසුරුවනවා මොකෙන්ද? මයික්‍රෝ ප්‍රොසෙසර් එකකින් අර වගේ CPU එකකින්. දැන් තේරෙනවද කියන එක? ඒවා දැන් යථාර්ථයන් වෙමින් ලෝකේ ක්‍රියාත්මක වෙමින් පවතිනවා. අඩුම කියන්නේ අසල්වැසි ඉන්දියාවෙත් පුතේ දැන් ඔටෝ පයිලට් වාහන තියෙනවා. තාම ලංකාවේ නම් මම දන්න විදිහට නැහැ. හරි? පැහැදිලිද කියන එක? හැබැයි මේ වාහන ගොඩාක් වෙලාවට ගොඩක් රටවල තාම ධාවනය කරන්නේ වෙනම ධාවන මාර්ගවල. ඒ කියන්නේ සාමාන්‍ය වාහනත් එක්ක මේක මික්ස් කරන්නේ නැහැ. ඒ මික්ස් නොකරන්න හේතුව තමයි මොකද්ද? ඒකායක නැත්තම් ඒ වාහනේ විධිමත් වාවට මිනිහෙක් විසින් පදවන වාහනේ විධිමත් වෙයි කියන විශ්වාසය තාම සමහර රටවල නැහැ. මම කිව්වේ අපේ රටේ කොහොමත් ඒක නැහැ. හරි. පැහැදිලිද? එතකොට ඉතින් ප්‍රශ්නයක් නේ පුතේ. තේරෙනවනේ? හැබැයි අපි තේරුම් ගන්න ඕනේ මොකද්ද? මේ ප්‍රොසෙසරය කියලා කියන එක නැත්තම් සකසනය කියන එක බුද්ධිමත් මට්ටමට දැන් වර්ධනය කරගෙන යනවා යම් ප්‍රමාණයක් දැන් ඒක වර්ධනය කරලා තියෙනවා. ඒකට තමයි අපි කියන්නේ මොකක්ද? කෘත්‍රිම බුද්ධිය. ඒ ගැන අපි ඉගෙන ගන්නවා අවසාන පාඩමේ 13 වෙනි පාඩමේ. ඒ ඇති. හරි. එතන අපි තේරුම් ගන්න ඕනේ මොකද්ද? මේක ඊටාම ප්‍රබල අවයවයක්. මෙයා තමයි පරිගණකයක කරන වැදගත්ම කාර්යයන් ටික ඉටු කරන්නේ. ඒ නිසා තමයි අපි මෙයාව පරිගණකයේ මොලේ කියලා කතා කරන්නේ. ඒ ඇති. හරි. දැන් අපි යමු පාලන ඒකකයට. මොකක්ද ඒක කියන්නේ? පාලන ඒකකය CU control unit. මොකක්ද ඒක කියන්නේ? මධ්‍ය සැකසුම් ඒකකය තුල වූ පාලන ඒකකය මගින් මධ්‍ය සැකසුම් ඒකකය තුල වූ පාලන ඒකකය මගින් මුළු පරිගණකය තුල හොඳට බලා ගන්න පුතේ. මුළු පරිගණකය තුල මෙන්ම ඊට සම්බන්ධ. ඒ කියන්නේ පුතේ පරිගණකයේ ඇතුලේ වගේම පරිගණකයට බාහිරින් සම්බන්ධ උපාංගවලට අදාළ පාලන කටයුතු සිදු කරයි. ඒ කියන්නේ සියලු උපකරණ පරිගණකයේ අභ්‍යන්තරයේ තියෙන සහ පරිගණකයට බාහිරින් සම්බන්ධ වෙන සියලු උපකරණ පාලනය කරන්නේ කවුද? පාලන ඒකකය. ඊට පස්සේ කියනවා මතකයේ යාන්ත්‍රික භාෂාවෙන් ගබඩා කර ඇති ක්‍රමලේඛ ක්‍රියාත්මක කිරීම සඳහා පාලන ඒකකයෙන් කරනු ලබන කාර්යයන් පහත දැක්වේ. ඔය කිව්ව වාක්‍ය තේරුණාද ඔයගලන්ට? මතකයේ යාන්ත්‍රික භාෂාවෙන් ගබඩා කර ඇති ක්‍රමලේඛ. හරි? අපි ගිය සුමානෙත් ඒක මතක් කරා. ඔයගලන්ට මතක ඇති පළවෙනි පාඩමේ තමයි අපි ඒක මුලින්ම කතා කරේ. මෙන්න මෙහෙම දෙයක් අපි කතා කරලා තියෙනව නේද පුතේ? මම හිතන්නේ මේක දැන් 10 වෙනි පාරට 12 වෙනි පාරට වගේ අවස්ථාවක වෙන්න ඇති මම මේ අඳින්නේ. නේ? සකසනයත් එක්ක ඍජුව සම්බන්ධ මතකයක් ගැන අපි ගිය සුමානෙත් කතා කරා. මොකද්ද ඒ? අගල කියන්නේ? සකසනයත් එක්ක ක්‍රියාකාරීත්වයේදී ඍජුව සම්බන්ධ මතකයක්. මොකද්ද? RAM එක. සකසනයත් එක්ක ඍජුව සම්බන්ධ මතකයක් තියෙනවා RAM එක. එතකොට අපි පුතේ කතා කරලා තියෙනවා මොකද්ද? පරිගණකයක ස්වභාවය තමයි කියලා කිව්වා. අපි ආදානය කරන දේවල් කීබෝඩ් එක මවුස් එක මොකක් හරි ආදාන උපාංග හරහා ආදානය කරන දේවල් එන්නේ RAM එකට කියලා කිව්වා. ඊගාවට පරිගණකයේ ගබඩා මාධ්‍ය තියෙනවා ඇතුලේ. hard disk එක වගේ ගබඩා මාධ්‍ය. අපි ඒවට කියනවා storage. ගබඩා මාධ්‍ය. මේ ගබඩා මාධ්‍ය වල ගබඩා කරලා තියෙන ක්‍රමලේඛ නැත්නම් මෘදුකාංග. ඒවා එන්නේත් RAM එකට කියලා කිව්වා පරිගණකයේ ක්‍රියාකාරීත්වයේදී. නේද? එතකොට අහගන්න පරිගණකයක් ක්‍රියාකාරී වෙනකොට පරිශීලකයා විසින් ආදානය කරන සියලු දේ එන්නේ කොහෙටද? RAM එකට. ගබඩා මාධ්‍ය වල තියෙන ක්‍රමලේඛ එන්නේත් නැත්නම් උපදේශ මෘදුකාංග එන්නේත් කොහාටද? RAM එකට. ඇවිල්ලා RAM එකේ තියාගෙන තමයි ගන්නෙ කොතෙන්ටද? මේ රෙජිස්ටර් කියන එක හරහා ALU එකට. එහෙමනේ. ඒක අපි කතා කරලා තියෙන්නේ. ඊගාට ALU එකෙන් ඒ දේවල් සැකසෙනවා. සැකසුනාට පස්සේ තොරතුරු බවට පත් වෙලා නැවත
රෙජිස්ටර් හරහා මේක එනවා මොකේද? IRAM එකට. ඒ එන දේ තමයි කිව්වා අපි output devices monitor එකේ හරි pin tray හරි speaker එකේ හරි output හරහා ලබා ගන්න. right? ඒ වගේම ඒ එන දේවල් අපිට පුළුවන් කියලා කිව්වා ගබඩා මාධ්‍ය අවශ්‍ය නම් ඉදිරියේදී භාවිතයට ගැනීම සඳහා ගබඩා කරලා තියාගන්න. ඕකට තමයි අපි මොනව කරනවා කිව්වේද? සේව් කරනවා කියලා කිව්වේ. මේ වගේ එකකට අපි කියනවා ඕපන් කරනවා කියලා. නැත්නම් ලෝඩ් කරනවා, රන් කරනවා කියලාත් කියනවා. එතන මෙතන මේ කිව්ව වාක්‍ය තේරුම මොකද්ද? වාක්‍ය තේරුම තමයි මතකයේ යාන්ත්‍රික භාෂාවෙන් ගබඩා කර ඇති ක්‍රමලේඛ. එතකොට දැන් ඔයගොල්ලන්ට මම කිව්වා ගබඩා මාධ්‍ය නැත්නම් හાર્ඩ් ඩිස්ක් එක වගේ එකක තමයි ගබඩා කරලා තියෙන්නේ මොනවද? මෘදුකාංග. මොකද පරිගණකයක් ක්‍රියාකාරී වෙන්න මෘදුකාංග ඕනිනේ. නේ? එතකොට මේ මෘදුකාංග සමන්විත වෙන්නේ උපදේශ වලින්. ඒ උපදේශ වලට තමයි අපි කියන්නේ මොනවද කියලාද? ක්‍රමලේඛ නැත්නම් programs කියලා. ඒතර මෘදුකාංගයක් hard disk එකෙන් RAM එකට ගන්නවා කියලා කියන්නේ ඒ මෘදුකාංගයේ සත උපදේශ hard disk එකෙන් කියන්නේ RAM එකට එනවට. ඒ කියන්නේ RAM එකට එනවා මොනවද? ක්‍රමලේඛ නැත්නම් programs. හරි? එතකොට මේ programs පුතේ RAM එකට ආපුවාම RAM එකේ පවතින මොන ආකාරයෙන්ද? යාන්ත්‍රික භාෂාවෙන්ලු. මොකද යාන්ත්‍රික භාෂාව කියන්නේ? බිඳුව සහ 1 බොහොම හොඳයි. බිඳුව සහ 1. එතකොට අපි ආදානය කරන දත්ත RAM එක තුල තියෙන්නේ කොහොමද? දැන් අපි ආදානය කරනවා පුතේ මේ පැත්තෙන් දත්ත. නේ? ඒ දත්තත් RAM එකේ තියෙන බිඳුව එක ආකාරයෙන්ද? ඔව්ද නැද්ද? ඈ? ඔව්. පරිගණකයේ ඇතුලේ තියෙන සියලු දේ පවතින්නේ බිඳුව සහ එක ආකාරයෙන්. ඒක තමයි යාන්ත්‍රික භාෂාව කියලා කියන්නේ. හරි? එතකොට මේකේ තියෙන පුතේ බිඳුව ඒවා සහ එක ඒවා. හරිද? තේරෙනවද කියන එක? right. එතකොට අපි ආදානය කරන දත්තත් RAM එක තුළ පවතින බිඳුව එක ආකාරයෙන් ගබඩා මාධ්‍ය ගබඩා කරලා තියෙන ක්‍රමලේඛ programs උත් RAM එකට ගත්තාම ඒක බිඳුව එක ආකාරයෙන් තමයි පවතින්නේ. එතකොට බිඳුව එක ආකාරයෙන් පවතින ඔය කියන ක්‍රමලේඛ මොකද කරනවා කියන්නේ? ක්‍රියාත්මක කිරීම සඳහා ක්‍රමලේඛ ක්‍රියාත්මක කරනවා කියන්නේ පුතේ මොකද්ද? මේ තියෙන ක්‍රමලේඛ රෙජිස්ටර් මතකයේ හරහා ALU එකට යවන්න ඕනි. ALU එකෙන් තමයි මේ ක්‍රමලේඛ ක්‍රියාත්මක කරන්නේ. ඒක තමයි ක්‍රියාත්මක කරනවා කියලා කියන්නේ. ක්‍රියාත්මක කරනවා කියලා කියන්නේ අතරම සැකසීම. පැහැදිලිද? ක්‍රියාත්මක කිරීම සඳහා පාලන ඒකකයෙන් කරනු ලබන කාර්යයන් පහත දැක්වේ. මෙන්න මේ කාර්යයන් පාලන ඒකකයෙන් කරනවලු. අහගන්න හොඳට. right? මොකද කියන්නේ? අපි ඊගාවට අපිට මාතෘකාවක් එනවා මේකට අදාළව. ඒකෙදී අපි ටිකක් පුරුල්ලේ කතා කරනවා. එතකන් අපි මේ විදිහට කතා කරමු. බලන්න ඊගාට කියලා මෙහෙම. ඊළඟට ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය උපදෙස් මතකයෙන් ලබා ගැනීම. හොඳට අහගන්න මේ කියන එක. පාලන ඒකකයෙන් මොකද්ද කරනවා කියලා කියන්නේ? ඊළඟට ක්‍රියාත්මක කිරීමට ඇති උපදෙස් මතකයෙන් ලබා ගැනීම. හරි? හොඳට අහගන්න පුතේ මෙන්න මේ දේවල්. දැන් අපි ලබා දෙන දත්ත එන්නේ RAM එකට. ගබඩා මාධ්‍යවල මම ඔන්නකට මේක තේරුම් ගන්න ලේසියට දාන්න මෙතන hard disk කියලා example එකක්. හරි? ගබඩා මාධ්‍යවල ගබඩා කරලා තියෙන මෘදුකාංග එහෙම නැත්නම් ක්‍රමලේඛත් එන්නේ RAM එකට. මට කියන්න පුතේ සාමාන්‍යයෙන් RAM එකේ ධාරිතාවය කොච්චරක් විතරද? ඔයගලන්ට ඒ කියන ප්‍රායෝගික අවබෝධය තියෙනවා. කවුරු හරි කියන්න බලන්න. වර්තමානයේ භාවිතා කරන පරිගණකයක සාමාන්‍ය ධාරිතාවය එකේ ධාරිතාවය වෙනස් වෙන්න පුළුවන්. ඈ? ඇයි නැවත හයියෙන් කියනකො? නිකන් ධාරිතාවයක් කියන්නේ. වර්තමානයේට ගැලපෙන හැබැයි 4GB right බොහොම හොඳයි. දැන් මගේ මැෂින් එකේ තියෙනවා gigabyte 12ක RAM එකක්. gigabyte 12ක් තියෙනවා. හරි? 4GB කියලා කියන්නේ සාමාන්‍ය මට්ටමක්. ඒක සුපිරිත් නෑ, දුර්වලත් නෑ. හොඳ උත්තරයක්. සාමාන්‍ය තත්ත්වයක්. 4GB. gigabyte 4ක RAM එකක්. දැන් අතර මේ මැෂින් එකත් මම සල්ලි වලට ගන්නකොට මේකේ තිබුණේ gigabyte 4යි තමයි. පස්සේ මම gigabyte 8ක RAM කාඩ් එකක් මේකට වෙනම හයි කරගත්තා. RAM කාඩ් එකක් කියලා කියන්නේ සර්කිට් එකක් හයි කරගත්තා. මොකද අර
සමහර ප්‍රොසෙසින් කරනකොට විශේෂම වීඩියෝ එඩිටින් වගේ දේවල් කරනකොට කරන්න බෑ 4GB කියන එක මදි. 8ටත් වඩා යන්න පුළුවන් නම් තව හොඳයි ඈ. හරි. 12ක් කියන්නේ මගේ වැඩවලට ඇති. හොඳටම ඇති. හරි. නිකමට ඔයගොල්ලෝ හිතන්න පුතේ ගිගාබයිට් 4ක ධාරිතාවයක් කියලා කියන්නේ කොච්චර ප්‍රමාණයක්ද? දල වශයෙන් ගත්තොත් අකුරු වලින් ගත්තොත් කොච්චරක් විතරද? ගිගාබයිට් 4ක ප්‍රමාණයක් කියලා කියන්නේ අකුරු වලින් ගත්තොත් අකුරු වලින් ගත්තොත් මොන වගේ ප්‍රමාණයක්ද? අදහසක් දෙන්න පුළුවන්. මම මෙහෙම අහන්නකෝ ඔයාලට ලේසියට. ලේසි වෙන ප්‍රශ්නේ අහන්න මෙහෙම. සාමාන්‍යයෙන් අකුරක් තනි අකුරක් අපි ඉංග්‍රීසි හොඩි අකුරු තමයි සාමාන්‍යයෙන් අකුරු විදිහට ගණන් ගන්නෙ. මොකද පරිගණකයේ ඉංග්‍රීසියෙන්නේ නේ මූලිකව වැඩ කරන්නේ. වැඩ කරන්නේ එක බිඳුවෙන් තමයි. හැබැයි භාෂාවක් විදිහට එයා මූලික වෙන්නේ ඉංග්‍රීසි වලට. හැබැයි වෙනත් භාෂාවත් පාවිච්චි කරන්න පුළුවන්. නේ? එහෙම වෙන්නේ කොහොමද කියන එක තමයි අපි තුන්වෙනි පාඩමේ ඉගෙන ගන්න. ඒව ගැන ප්‍රශ්න කරගන්න එපා දැන්. මම අහන්නේ මෙහෙමයි. අපි කීබෝඩ් එකෙන් පුතේ දත්තයක් විදිහට අමල් කියන නම ටයිප් කරා කියලා හිතන්නකෝ. අමල්. එතකොට මේ ඒ අකුරක් තියෙනවා, එම් අකුරක් තියෙනවා, ඒ අකුරක් තියෙනවා, එල් අකුරක් තියෙනවා. මං අහන්නේ මෙන්න මේ ඒ අකුර මේ පරිගණක මතකයේ ගබඩා වෙන්න, RAM එකේ රැඳෙන්න ගබඩා වෙන්න කොච්චර ඉඩක් වැය වෙනවද? ඔක මං කලින් දවසේ කියලා දුන්නා. මේ බෝඩ් එකේ යන්න අර රීඩියා ඔයගොල්ලෝ ලියා ගන්න කිව්වා. නැද්ද? එහෙම කිව්වේ නැද්ද? ඈ? කිව්වා. නැති වෙන්න බෑ. එහෙනම් 10යි කාලා 12යි කාලා පන්තියේ දන්නෙත් නෑ නේ. මට මතකයි මොකද ඒගොල්ලන්ගේ පන්තිය ඔච්චර දුර එන්න විදිහක් නෑ. ඒක කමන්නේ ප්‍රශ්නයක් නෑ. කියලා බලන්න. අකුරක ප්‍රමාණයක් ගබඩා වෙන්න මතකයේ කොච්චර ඉඩක් වැය වෙනවද? අකුරක් පුතේ තනි අකුරක් ගබඩා වෙන්න. ඈ? නැද්ද දස? ඉතින් කො අදහස නැද්ද? පිළිලවයිගේ කියන පුතේ අකුරක ප්‍රමාණයක් ගබඩා වෙන්න මතකයේ වැය වෙන ඉඩ. ඔයගොල්ලෝ බොහෝ දුරට පුතේ ප්‍රායෝගික වෙන්න ඕනි ඈ. විෂයක් එක ඉස්සරහට යනකොට ප්‍රායෝගික වෙන්න ඕනි. මොන වගේ ඉඩක්ද වැය වෙන්නේ? ඔයගොල්ලෝ මාස්ක් එක දාලා මට ඇහෙන්නේ නැහැ. මාස්ක් එක ගලවන්න එපා ඈ. මට මාස්ක් එක දාලා උගන්වන්න බැරි හින්දා ඒ කියන්නේ අමාරුයි. ඒ හින්දා තමයි මේ මාස්ක් එක ගලවලා මම උගන්වන්නේ. හැබැයි නේ අපි දුරස්වනේ ඉන්නේ. මොකද පුතේ? ඔව් උත්තරයක් ආවා. කියන්න හයි කියන්න. කියන්න පුතේ කියන්න. උත්තරේ කියන්න. බිට් 1යි. රයිට් හොඳ උත්තරයක්. එයා කියනවා බිට් 1යි කියලා. නේ ඔක සිංහලෙන් කිව්වොත් කොහොමද අපි කියන්නේ? බිටු 1යි. බිට් කියලා කියනවා BIT බිට් කියලා කියනවා ඉංග්‍රීසියෙන් බිටු කියලා කියනවා සිංහලෙන්. දැන් ඊගාවට ඇත්තටම ප්‍රශ්නයක් කියලා මොකද්ද? නේ. පාට මම ඕනනම් අවස්ථාව දෙන්නම්. මොකද්ද? මොකද්ද මේ බිට් එකක් බිටුවක් කියන්නේ? උත්තරේ නොදී හිටියනම් හොඳයි වගේද නෑනේ? ඔව් නෑ පුතේ එහෙම තමයි අපි ඉස්සරහට යන්න ඕනේ. නේ? ඒ ප්‍රවණතාවය හොඳයි. අහගන්න බිටුවක් බිට් එකක් කියන්නේ මොකේකටද? ඔව් දැන් අපි කියනවනේ පුතේ මෙහෙම. අහගන්න. දැන් අපි දත්ත විදිහට කිසියම් දෙයක් හඳුන්වා දුන්නාම ඒවා පරිගණක මතකයේ රැඳෙන්නේ ගබඩා වෙන්නේ බිඳුව සහ එක කියන සංඛ්‍යා ආකාරයෙන් කියලා කිව්වනේ. ඒක පරිගණකයේ තියෙන්න ඕනේ නම් මොකද්ද? මේ දේවල් බිඳුව එක බවට පත් කරන පරිවර්තනය කරන ක්‍රමවේදයන්. ඒ එකක් වෙනවත් පුතේ අපි දෙවෙනි පාඩමේ කතා කරන්නේ නැහැ. ඒව ගැන අපි කතා කරන්නේ තුන්වෙනි පාඩමේ. ඒ හින්දා ඒ ගැන හිතන්න යන්න එපා. පරිගණකයේ හදලා තියෙන්නේ එහෙම වෙන කියන්නේ විදිහට. එහෙම වෙන විදිහට. දැන් මෙහෙම හිතන්නකෝ. මම ඉංග්‍රීසි දන්නවා නම් හරි යම් ප්‍රමාණයක් හෝ මම ඉංග්‍රීසි දන්නවා නම් මට කවුරු හරි ඉංග්‍රීසියෙන් මොනවා හරි කිව්වහම හරි ඒ කියන දේ පිළිබඳ අදහස මම ගන්නේ ඉංග්‍රීසියෙන්ද සිංහලෙන්ද? මට කියන්න. මොකද?
සිංහලෙන්. ඒක තමයි පුතේ අපේ ආධ්‍යාත්මය. ඒක හැටි. හරි. ඒක හැටි. තේරෙන්නේ ඔයාලට ඕන මම තේරුම් ගන්න සරල උදාහරණයක් කියන්නම්. නේ අපි නිදිය ගත්තාම අපිට හීන පේනවනේ. නේ මට මෙතුවක් කල් හීනයක් පෙනිලා නැහැ. මට සාමාන්‍යයෙන් හීන පේනවා ගොඩක් අඩුයි. හරි. ඔව් ගොඩක් අඩුයි. පැහැදිලිද? මෑත කාලේ එහෙම දැක්ක හීනයක් ගැන හිතන්නවත් බෑ. ඒ කියන්නේ එහෙම එකක් නැහැ. පැහැදිලි මම දන්නේ ඇයි කියලා. මොකද හේතුව ඔව් සාමාන්‍යයෙන් පුජ්‍යලයක් විදියට ගත්තොත් එහෙම මගේ නිින්ද බොහොම අඩුයි. ඒ කියන්නේ පොඩි කාලේ මම නිදි ගන්න. ඒක හොඳ නැහැ. ඒක මට ඊටාම අහිතකර විදියට පහුගිය කාලේ බලපෑවා. නොමැරි යන්තම් බේරුණා. හරි. heart attack එකක් ආවා. ඔයගොල්ලන්ට මම කියලාත් ඇති සමහරට. හරි. ඒතර මරණ ඒ කියන්නේ මරණාසන්න අත්දැකීම කියන එක මම හොඳට ලැබුවා. පැහැදිලි. හැබැයි මට දැඩි විශ්වාසයක් තිබුණා මේ මොහොතේ මම මැරෙන්නේ නැහැ කියලා. ඒක මන් දන්නේ නැහැ මොකද්ද හේතුව කියන එක. ඒ නිසා වෙන්නත් පුළුවන් ජීවත් වුණේ. ඊට පස්සේ බයිපාස් එකක් කරලා තියෙන්නේ. දැන් ප්‍රශ්නයක් නැහැ. බයිපාස් එකක් කරලා දැන් අවුරුදු දෙකක් ගිහලා තියෙනවා. දැන් අවුරුදු දෙකක් ડોක්ටර්ට පෙන්නුවා. නේ හાર્ට් එකේ කිසිම අවුලක් නැහැ. හොඳට යනවා කියලා කිව්වා. සාමාන්‍ය කියලා පුතේ බයිපාස් එකක් කරපුවාම නේ හෘද වස්තු අවුරුදු 10ක් 15ක් තරුණ වෙනවා කියලා. අල්ලත් එහෙම කතාව. ඒ පුතේ ඔක්කොම සුද්ධ වෙනවනේ. හරි. නේ තොන් නහරවල් කපලා නහරවල් බට් කරලා වැඩි බොහොම සංකීර්ණයි ඈ. හරි සුමාන දෙකක් විතර හිටියා ඔහොමමයි ඈ. අයි ඔළුවවත් හොල්ලන්න බෑ. ඇයි? ඔව් මෙතන ඉඳන් මෙතනම කපනවනේ පුතේ. සරල නෑ ඈ. ඒ කියන්නේ ඒ කතාව අපි කතා නොකරමු. හරි මම කිව්වේ ප්‍රමාණවත් නිින්දක් ලබන්න ඕනේ. ඒක හරි වැදගත් ඈ. මොකද නිින්දක් ලබන්නේ නැහැ කියලා කියන පුතේ ගොඩක් ලෙඩ රෝග වලට අතවනනවා. ප්‍රශ්නේ තියෙන අපේ වෘත්තියත් එක්ක අපිට කරන්න හරි අමාරුයි. ඒ කියන්නේ ඒ වෘත්තියට අපි කැප වෙලා නම් වෘත්තිය කරන්නේ ඒක කරන්න අමාරුයි. හරි. ඒ පුතේ අපි දවස් 7ම පන්ති කරනවා. දැන් මේ දැන් අද පන්ති ඉවර කළා. මම ගෙදර යනකොට 7:00 වෙනවා. හරි. පැහැදිලිද? ඊට පස්සේ හෙට උදේ ඉඳන් ආයි පන්ති. 21 රිවිෂන් එක තියෙනවා මෙහෙම. පැහැදිලිද? දැන් ලබන සුමානෙත් ඔන්ලයින් කරන ඉඳන් මම අද ගෙදර යනවා. හැබැයි ලබන සුමානෙ ඉඳන් ඉරිදා පන්ති ඉවර කළා මම රත්නපුර යන්නේ නැහැ. ඉරිදා මෙහෙ නවතිනවා. මොකද සවුදත් මෙහෙ පන්ති නිසා. හරි. එන ෆිසිකල් පටන් ගන්නවා අපි දෙසැම්බර් ඉඳලා 20 මේ ඔයගොල්ලන්ගේ තමයි ෆිසිකල් පටන් ගත්තේ දැන්ට. 22 සහ 21 පටන් ගන්න පුතේ. ලබන මාසෙ ඉඳන් ඒ කියන්නේ ලබන සුමානෙ ඉඳන්. ලබන මාසෙ ඉඳන් කියන්නේ ලබන සුමානේ. හරි. මොකද ආයි නැත්තම් හවස රත්නපුරේ ගිහිල්ලා ආයි පහවදා උදේ ඒ කියන්නේ හෙට උදේ ආපහු මෙහෙ එන්න එපා. තේරුම් නැහැනේ. හරි. මොකද කිලෝමීටර් 80ක් හෙට යන්න ඕනේ. කිලෝමීටර් 80ක් ආපහු මෙහෙට එන්න ඕනේ. මං කිව්වේ පාර යනකොට ගොඩක් අමාරුයි ලේ රත් වෙනවා කියලා. නේ? හරි. ආගන්න එතකොට දැන් අපි අර අපිට වෙනත් භාෂාවකින් හෝ සමහරට හස්ත මුද්‍රාව කියලා කියන අතින් කියනවා වෙන්න පුළුවන්. දැන් පාරක් නේ අපි තෝ දැන් එහා පැත්තේ කවුරු හරි යාළුවෙක් හරි අම්මා තාත්තා හරි කවුරු හරි ඉන්නවා. මෙහා පැත්තේ අපි ඉන්නවා. අපි පාර පනින්න හදනවා. ඒතර එයා අත උස්සලා කියනවා එපා කියලා. එතකොට අත උස්සලා කියනකොට අපිට අදහස එන්නේ මොකද්ද? මේ එපා කියලා කියන්නේ කියන එක අපිට දැනෙන්නේ නැද්ද? ඔව් ඒක තමයි common sense කියලා කියන්නේ. අපිට සාමාන්‍ය එහෙම අවබෝධයක් එනවා. පැහැදිලිද කියන එක? නේ එතකොට අර අත උස්සලා කිව්ව දේ කිසිම භාෂාවක් පාවිච්චි කරලා නැහැ නේ. එතකොට වචන වලින් නේ අකුරු වලින් භාෂාවක් පාවිච්චි කරලා නැහැ. නමුත් අපේ හිත තුල අදහසක් එනවා මේ කිව්වේ එපා කියන එක. නැත්නම් අතවල්ලා කිව්වොත් එහෙම කියලා මොකද වෙන්නේ? ඒ කිව්වේ එන්න කියලා. එහෙම එන්නේ නැද්ද අදහසක්? එනවා. දැන් තේරෙනවද? ඒ කියන්නේ පුතේ අපි තුලත් තියෙන ওই පරිවර්තනීය ක්‍රම. හරි ඒව මොනවද කියලා මගෙන් අහන්න එපා අයියේ. මම මේ විද්‍යාව පිළිබඳ අවබෝධයක් ලැබලා නැහැ. ඒව අහන්න ඕනේ ඒ වගේ කෙනෙක්. පරිගණකයට ආවෙන එක දේවල් මගෙන් අහන්න. හරි? රයිට්. එහෙනම් දැන් අපි දන්නවා මොකද්ද? සියලු දේ පවතින එක බිඳුවෙන්නේ. එක බිඳුවට කියනවා මොකක් කියලාද? මොන පාදයේ සංඛ්‍යාද? දෙකේ පාදයේ සංඛ්‍යා. නැත්නම් ද්විමය සංඛ්‍යා. මේ දෙකේ පාදයේ සංඛ්‍යාව වලට පුතේ නැත්නම් ද්විමය සංඛ්‍යාවට ඉංග්‍රීසියෙන් කියන්නේ මොකක් කියලාද? බයිනරි නම්බර්ස් කියන්නත් පුළුවන් නැත්නම් කියනවා ඩිජිට්ස් කියලා. ඩිජිට් කියලා කියන්නේ පුතේ ඉලක්කම් කියන එක. අහගන්න හොඳට. මොකද්ද? බයිනරි ඩිජිට්ස්. මාර පුතාගේ උත්තරේ මේ පැහැදිලි කරන්නේ. හරි. මේ බයිනරි ඩිජිට්ස් කියලා කියන පුතේ ඩිජිට්ස් කියලා කියන්නේ සංඛ්‍යා කියන එක බයිනරි කියන්නේ ද්විමය දෙකේ පාදයේ කියන එක. මෙන්න මෙතනින් BI සහ මෙතනින් T අරගෙන වචනයක් හදලා තියෙනවා විද්‍යාඥයෝ අපි නෙමෙයි විද්‍යාඥයෝ මොකක් කියලාද? බිට් කියලා. එහෙනම් ඇත්තටම බිට් එකක් කියන්නේ මොකක්ද? මගේ ප්‍රශ්න උනේ ඒකනේ. බිට් එකක් කියන්නේ බිඳුවේ ඉලක්කමක් හෝ එකේ ඉලක්කමක්. එක ඉලක්කමකට තමයි බිට් එකක් කියලා කියන්නේ. ඉලක්කම් කිහිපයක් තිබුණොත් අන්න අපිට බහුවචනෙන් කියන්න පුළුවන් මොකක් කියලාද? බිට්ස් කියලා. එහෙනම් බිටුවක් සිංහලෙන් කියනවා බිටුවක් ඉංග්‍රීසියෙන් කියනවා බිට් එකක් කියලා. ඒ මොකද්ද? බිඳුව හෝ එක කියන කියන්නේ
ඉලක්කමක්. පැහැදිලිද? රයිට්. එතකොට මෙහෙමයි පුතේ. දැන් අපි පරිගණකයට ආදානය කරන්නේ ඒ අකුර නම් ඔයා මේ අවස්ථාව හදලා දුන්න එක වරදක් නෑ. හොඳයි. හරි. හැබැයි පරිගණකයක් තුල එක අකුරක් නිරූපණය වෙන්නේ පුතේ එක බිටුවකින් එක බිට් එකකින් නෙමෙයි. සම්මතයක් තියෙනවා පරිගණකයේ බිටු කීයකින්ද? 8කින් 8කින්. ඒක සම්මතයක්. ඒක තුන්වෙනි පාඩමේ ඉගෙන ගන්නවා අපි. බිටු 8කින්. හරි. එතකොට ඒ අකුරට අදාළව හැදෙන බිටු 8 තමයි 0.1 0.5යි 1. දැම්ම කටපාඩම් කරගන්න ඕනේ නැහැ. ඔක කටපාඩමේ කොහොමද තියෙන්න ඕනි ඈ. හරි. මොකද ඒ දැනගත්තට පස්සේ ඉතුරු ටික හදන්න පුළුවන්. හරිද? 0.1යි 0.5යි 1. ඒක හැදෙන්නේ කොහොමද කියලා මම තුන්වෙනි පාඩමේ උගන්වනවා. ඒ හින්දා දැන් කලබල වෙන්න එපා. එහෙනම් මෙන්න මේ එක ඉලක්කමකට තමයි පුතේ මොකක් කියන්නේද? බයිනරි ඩිජිට් එකක් කියලා කියන්නේ. අන්න ඒක මෙතනින් BI සහ මෙතනින් T ගත්තාම ඔන්න වචන එනවා බිට්. සිංහලෙන් කියනවා බිටු. බිටුව එකයිනේ තියෙන්නේ. කතන්දරේ පැහැදිලිද? එහෙනම් පරිගණක මතකය අහගන්න. පරිගණක මතකයේ එක අකුරක් තැම්පත් වීම සඳහා වැය වෙන ඉඩ කොච්චරද? බිටු යන්න 8යි. බිටු 8යි. එක සම්මතයක්. බිටු 8යි. ඔන්නේ බිටු 8 එකතුවට පාවිච්චි කරන හොඳ වචනයක්. මොකද්ද? බයිට් එකයි. අන්න හරි. ඒකට කියන පුතේ බයිට් එකක් කියලා. 1 byte. හරි. BITE byte නෙමෙයි ඈ BYTE byte. හරිද? right. දැන් මම ඔයගලන් අහපු ප්‍රශ්නේ තමයි ගිගාබයිට් 4ක ධාරිතාවයක් කියලා කියන්නේ කොච්චර වගේ ප්‍රමාණයක්ද කියලා මම අහුවානේ. දැන් කියන්න පුළුවන්ද? ඈ? අපිට පරිගණක මතකයේ එක අකුරක් ගබඩා වෙන්න වැය වෙනවා නම් එක බයිට් එකක්. නේද? බයිට්ස් 1024ක් තමයි මොකක් කියන්නේද? කිලෝබයිට් එකයි කියලා කියන්නේ. බයිට්ස් 1024ක් කිලෝබයිට් එකයි. එහෙනම් කිලෝබයිට් එකක අකුරු කොච්චරක් තියෙනවද? 1024ක් තියෙනවා. ඇයි? බයිට්ස් 1024 න්න පුතේ කිලෝබයිට් එක කියන්නේ. කිලෝබයිට් 1024ක් තමයි මෙගාබයිට් එකක් කියලා කියන්නේ. ඒතර අකුරු කොච්චරක් තියෙනවද? ඔව් ඒ 1024 තව 1024කින් වැඩි වෙන්න ඕනේ. ඊගාට මෙගාබයිට් 1024ක් තමයි ගිගාබයිට් එකක් කියලා කියන්නේ. ඒක තව 1024කින් වැඩි වෙන්න ඕනේ. 24 අයින් කරන්නකෝ. ගණන් හදන්න ලේසියට අපි ගමුකෝ 1000යි කියලා. 24ක් තියෙනවා. අපි අයින් කරමු ගණන් හදන්න ලේසියට 1000යි කියලා. ඒ කියන්නේ කිලෝබයිට් එකක ධාරිතාවයක සාමාන්‍යයෙන් අකුරු 1000ක් ගබඩා කරන්න පුළුවන් ප්‍රශ්නයක් නැතුව. නේ? එහෙනම් මෙගාබයිට් එකක ධාරිතාවයක අකුරු කොච්චරක් ගබඩා කරන්න පුළුවන්ද? 1000ව 1000ක්. ඒ කියන්නේ කොච්චරද? 1.6 කියමුතේ ලක්ෂ 10යි. ඒ කියන්නේ මිලියනයක්. අකුරු මිලියනයක් ගබඩා කරන්න පුළුවන්. හරි. එහෙනම් ගිගාබයිට් එකක ධාරිතාවයක ඒක තව 1000කින් වැඩි වෙන්න ඕනේ. එතකොට මිලියන 1000ක් කියන්නේ කොච්චරද? බිලියන් 1යි. මිලියන 1000ක් කියන පුතේ බිලියනයක්. කෝටි වලින් කිව්වොත් කෝටි කීයද? 100ක්. කෝටි 100ක්. එහෙනම් ගිගාබයිට් එකක ධාරිතාවයක් කියලා කියන්නේ දල වශයෙන් අකුරු කෝටි 100ක් විතර ගබඩා කරන්න පුළුවන් අවකාශයක්. ගිගාබයිට් එකක්. එහෙනම් ගිගාබයිට් 4ක RAM එකක් කියන්නේ අකුරු කෝටි 400ක් බිලියන 4ක්. ඔයගොල්ලෝ හිතන්නේ අකුරු බිලියන 4ක් කියන්නේ කොච්චර ප්‍රමාණයක්ද? ඉතා විශාල ප්‍රමාණයක්. ඕනනම් ගානක් හදලා බලන්න. මෙහෙම ගන්නකො. පොතක් තියෙනවා. ඔන්න ගණන් හදන්න ලේසියට මම මේ කියන්නේ. පොතේ පිටු 100ක් තියෙනවා. ටිකක් පොඩි පොතකුත් නෙමෙයි, ගොඩාක්ම ලොකු පොතකුත් නෙමෙයි. හැබැයි පිටු 100ක් තියෙනවා. මේ පොතේ තියෙන එක පිටුවක පේලි තියෙනවා පුතේ 20ක්. ප්‍රායෝගිකයිනේ. ප්‍රායෝගිකයිනේ පේලි 20ක් තියෙනවා කියලා කිව්වම එක පේලියක තියෙනවා අකුරු 100ක්. sorry අකුරු 50ක්. එක පේලියක අකුරු 50ක් තියෙනවා. දැන් වර්ගඵලය. නේද? මේ පැත්තට 50යි මේ පැත්තට 20යි එක පිටුවක අකුරු කීයද? 50 20ක් කියන්නේ 1000යි. එක පිටුවක අකුරු තියෙනවා 1000ක්. හරිද? එවැනි පිටු 100ක් තියෙනවා. අකුරු තියෙන අතර කීයද? ලක්ෂයක්. එතන මේ පොතේ අකුරු තියෙනවා ලක්ෂයක්. හරිද? බිලියනයක් කියලා කියන්නේ? බිලියනයක් කියන පුතේ 1.9ට. 1.9ට තමයි බිලියන. එතන ගිගාබයිට් 4ක් කියලා කියන්නේ බිලියන
4ක්. right? එතකොට මේක අපි බෙදෙනවා මොකෙන්ද? ලක්ෂෙන්. ලක්ෂය කියලා කියන පුතේ 1.5. මේ 0.5ට මේ 0.5 කැපිච්චාම ඔන්න ඉතිරි වෙන ප්‍රමාණය බලා ගන්න. කොච්චරක් ඉතුරු වෙනවද? 40000ක් ඉතුරු වෙනවා. ඒ කියන්නේ ගිගාබයිට් 4ක ධාරිතාවයක ගබඩා කරන්න පුළුවන් මෙවැනි පිටු 100 පොත් කොච්චරද? 40000. එතකොට මෙවැනි පිටු 100 පොත් 40000 කිව්වම පුතේ මේ හෝල් එක පුරවන්න පුළුවන් පොත් වලින්. බැයිද? පොත් 40000 කියන්නේ සරලයිද? නෑ. දැන් තේරෙනවද කියන එක? හරි එතකොට මේ මතකය අපිට අල්ලට අරන් පෙන්වන්න පුළුවන් මතකයක් නේ. හැබැයි මොකද්ද කියන්න තියෙන්නේ? මේකේ ධාරිතාවය ගැන මම මේ කිව්වේ මෙච්චර දුරක් මම කතා කරගෙන ආවේ ඇයි? තේරුමක් ඇතුව ඔයගලන්ට හොඳට මේක ඔලුවට කාවද්දන්න. මොකද්ද හේතුව? අහගන්න. දැන් එච්චර ලොකු ධාරිතාවයක් පුතේ ගිගාබයිට් 4ක RAM එකක තියෙනවා. හරි. එතකොට අපි හිතමුකෝ මෙහෙම. මේ hard disk එක ටෙරාබයිට් 1යි කියලා හිතන්නකෝ. ඔයි නම් ටෙරාබයිට් 4ක්ම ගන්නකෝ. හරි. ටෙරාබයිට් එකක් කියන්නේ මොකද්ද? ගිගාබයිට් 1024ක්. ඒ කියන්නේ මේ RAM එකේ ධාරිතාවය වගේ 1024 ගුණයක් hard disk එකේ ධාරිතාවය වැඩි. ඒ කියන්නේ hard disk එකේ ගබඩා කරොත් මෙවැනි පොත් කොච්චරක් ගබඩා කරන්න පුළුවන්ද? මේක තව දල වශයෙන් 1000න් වැඩි වෙන්න ඕනේ. එතකොට 40000ට බිඳුවක් දැම්මම පුතේ ලක්ෂ 4යි. තව බිඳුවක් දැම්මම ලක්ෂ 40යි. තව බිඳුවක් දැම්මම කෝටි 4යි. එතකොට මේ වගේ පොත් කෝටි 4ක තියෙන අකුරු දත්ත මේ hard එකේ ගබඩා කරන්න පුළුවන්. ඒතර hard එකේ ධාරිතාවය දැන් තේරෙනවනේ. දැන් තේරෙනවද තත්ත්වය? ඔන්න ඔක තමයි පරිගණකයක් ධාරිතාවයෙන් ඉහළයි කියලා කියන්නේ ඔන්න ඔය හේතුව නිසා. ප්‍රායෝගික භාවිතයට සාපේක්ෂව ඊටාම වැදගත්. හරි. ඔයගොල්ලන්ට තව මම ඔන්නම් පැහැදිලි කරන්නම්. ඔයගොල්ලෝ බලන්න ගිහිල්ලා තියෙනවද නැද්ද කියලා කියන මම දන්නේ නැහැ. හරි. ඔය දැන් එක එක FM channel තියෙන පුතේ. හරි. නේ ෂා FM කියයි, හිරු FM කියයි, සිරස කියයි, නේ රන් FM කියයි. එක එක FM channel තියෙන ලංකාවේ මම හිතන්නේ FM channel තියෙනවා 50 ගානක්ද කොහෙද? ඊට වැඩිද මන්දා. හරි. පැහැදිලිද? මාත් එක channel එකක් අහනවා මේ වාහනේ එහෙට මෙහෙට යනකොට. හරි. මම අහන්නේ ඒ channel එක විතරයි. මොකද හේතුව මම ආස කරන වැඩසටහන් ටිකක් සහ විශේෂම සින්දු ටිකක් ඒකේ ප්ලේ වෙනවා. ඒ සින්දු ඔයගලන්ට ගෝචර නැතුව ඇති. ඒක මට කරන්න දෙයක් නැහැ. ඒක නේ මගේ රුචිකත්වය සහ ඔයගලන්ගේ රුචිකත්වය සමාන වෙන්න බෑනේ. මොකද අපි දෙකොල්ලෝ ඉන්නේ ජෙනරේෂන් දෙකක. නේ පරම්පරා දෙකකනේ. ඒ ද රුචිකත්වයන් වෙනස්. ඒක ස්වභාවිකයි. නේ රුචිකත්වයන් සමාන වෙනවා නම් තමයි පොඩි අවුලක් තියෙන්නේ. එහෙම වෙන්න බෑ. හරි ආගන්න. හරි ඉස්සර පුතේ හොඳට අහගන්න. ගුවන් විදුලි සංස්ථාව වගේ ආයතනයක් ගත්තාම ඒකේ ගීත විකාශනය කරන අංශය පැහැදිලිද? මේ මුළු බිල්ඩිමට වඩා දිග ලොකු හෝල් එකක්. ඒ අහගන්න පුතේ. ඒ හෝල් එකේ වෙනම රාක්ක ගහලා ඒවැය තියෙන මොනවද? ග්‍රැමෆෝන් තැටි. පැහැදිලි? ඒ තැටි වල තමයි සින්දු තියෙන්නේ. ගබඩා කරලා තියෙන්නේ. හරි. එතකොට දැන් අපි හිතමු දැන් හෙට සඳුදා මොකක් හරි අසන්නන්ගේ ඉල්ලීම් කියලා ප්‍රෝග්‍රෑම් එකක් කරනවා කියලා හිතන්නකෝ. නේ? එතකොට හෙට සඳුදා ඒ ප්‍රෝග්‍රෑම් එක කරනවා නම් පුතේ ඊට කලින් ගිය සඳුදානේ. නේ? ඊට කලින් ගියේ ඊට ඉස්සෙල්ලා සඳුදා. එතකොට ඊට ඉස්සෙල්ලා සඳුදා ඉඳන් මේගොල්ලෝ කියනවා මොකද්ද? මෙන්න මේ දවසේ විකාශනය කරන්න ඕගොල්ලෝ කැමති සින්දු තියෙනවා නම් අපිට ලියලා එවන්න. කෝල් කරලා සින්දු ගන්න බෑ ඒ කාලේ ඈ. ඇයි? කෝල් කරලා සින්දුවක් කිව්වොත් කොහොමද පුතේ දෙන්නේ? I think කවුරු හරි එක්කෙනෙක් දුවලා ගිහලා ග්‍රැමෆෝන් තැටි හොයාගෙන යන්න එපා. ඒක කරන්න බෑ. හරි ඒ නිසා මේ සඳුදා විකාශනය කරන සින්දු නේ සුමාන දෙකකට විතර කලින් අපි පෝස්ට් කාඩ් එකක ලියලා ඒගොල්ලන්ට දාන්න ඕනේ. දැන් මම මේ පෝස්ට් කාඩ් බලලා ඒගොල්ලෝ සින්දු ටික අසහිත තැටි ටික අරගෙන ඒවා කොලයක ලියාගෙන මේ සින්දුව තියෙන මේ තැටිය මෙන්න මේ ට්‍රැක් එකේ ඒවා වෙනම ලියාගෙන තියෙන්නේ. හැබැයි දැන් තත්ත්වය මොකද්ද? දැන් ඔය කියන පුතේ අර තැටි දහස් ගානක තියෙන සින්දු එක කම්පියුටර් එක ගබඩා කරලා තිනවා කිසි අවුලක් නැතුව. ඒතකොට මුළු මැදිරියම සමහරට ඉන්නේ එක්කෙනයි. නිවේදකයව නිවේදිකාව විතරයි. නේ FM channel එක පුතේ මේවා කරන්න දෙයක්වත් නැහැ මොනවද? කැමරා ශිල්පින්න ඕනෙත් නැහනේ. නේ? ඒක පසුතල අනම්මනම් මුකුත් හදන්න ඕනේ නැහනේ ඇයි? රේඩියෝ එක අපිට පේන්නේ නැහනේ මුකුත්. අඬ විතරයිනේ. ඒක එයා මැදිරියට ආවා පැය 4 ප්‍රෝග්‍රෑම් එක කරා එයා ගියා. ඊගාව එක්කෙනා එනවා. පැහැදිලි කියන එක. එතකොට එයාට වෙනම software එකක් හදලා දීලා තියෙනවා. software එක පාවිච්චි කරන විදිහ ට්‍රේන් කරලා තියෙනවා. තප්පර කිහිපයක් ඇතුළත අදාළ සින්දුව තෝරගන්න. ඒතර අදාළ නිවේදකයාගේ හෝ නිවේදිකාගේ තියෙන දක්ෂතාවය තමයි මොකද්ද? මම නම් සින්දුව ඉල්ලන්නේ පුතේ මාත් එක්ක කතා කරනකොට මෙයා සින්දුව තෝරලා ඉවරයි. පැහැදිලිද? ඊගාට මගේ කතාව ඉවර වෙන්න කලින් මොකද එයා කරන්නේ?
සින්දුවත් ප්ලේට් කරනවා. එහෙම නැද්ද කියන්නකෝ? එහෙම වෙලා තියෙන්නේ මොකක් නිසාද? එතෙන්ටත් පරිගණකයේ ගිහිල්ලා. ඔක තමයි තත්ත්වය. හැබැයි සින්දු ප්ලේ කරන්න නෙමෙයි පරිගණක ඇදුවේ. හැබැයි එතෙන්ටත් පරිගණකය අත්‍යවශ්‍ය වෙලා තියෙන්නේ. හරිද? රයිට්. එහෙනම් මේ මතකයේ ප්‍රමාණය දැන් උගන්ට දල වශයෙන් තේරෙනවනේ. අහගන්න උඩට. මට කියන්න රෙජිස්ටර් මතකයේ ධාරිතාවය කොච්චරද? මේ කතා කරන එක පුතේ අපිට ඉදිරි පාඩම් වලටත් හරි වැදගත් ඈ. රෙජිස්ටර් මතකයේ ධාරිතාවය කොච්චරද? කියන්න. ඈ? අදහස දෙන්න බෑ. රෙජිස්ටර් කියලා කියන මතකයක් නේ. නේ? ඒ ගැන දැන් ඊවට කතා කරනවා. කොයි වගේ ධාරිතාවද රෙජිස්ටර් එකේ තියෙන්නේ? කාටවත් කියන්න අමාරුද? ඊටාම කුඩා ධාරිතාවයක් තියෙනවා. පරිගණකයක තියෙන ධාරිතාවෙන් කුඩාම මතකය තමයි පුතේ රෙජිස්ටර් කියලා කියන්නේ. අපි වර්තමානයේ භාවිතා කරන දියුණුම CPU එකක් සකසනයක් ගත්තොත් පුතේ රෙජිස්ටර් මතකයේ ධාරිතාවය බිටු 64යි. බිටු 64යි කියලා කියන බයිට්ස් කොච්චරද? බිටු 64ක් කියලා කියන්නේ එකේව සහ බිංදුවේව 64යි. එහෙනම් පුතේ බයිට්ස් කොච්චරද? බිටු 8ක් නේ බයිට් එකක් කියන්නේ. එහෙනම් බයිට්ස් කොච්චරද? බයිට්ස් 8යි. නේ බිටු 64යි කියලා කියන්නේ බයිට්ස් 8යි. බයිට්ස් 8යි කියලා කියන පුතේ අකුරු කීයද? 8යි. ඇයි? අකුරක් ගබඩා වෙන්න යන ඊට බයිට් එකක් කියලා මං කිව්වනේ. මම මෙච්චර දුර ආවේ ඔන්න ඔය ටික පැහැදිලි කරලා දෙන්න. හරි? මේක ඔයගොල්ලෝ උසස් පෙළ ICT exam එකට ලියනකම් අතිශයින් වැදගත්. ඒක මං කිව්වේ පැයක් දෙකක් අරන් හරි මේක පැහැදිලි කරගන්න එක ඉතාම වැදගත්. හරිද? රයිට්? ඒ වගේම ඔයගලන්ට මේකම කතා කරන්න ඕනි අවවාදයක් දෙන්න ඕන දෙයක් තියෙනවා. හරි? සාමාන්‍යයෙන් විෂයන් කතා කරනකොට මම දන්නේ ඔයගලන්ටත් ඒ වගේ හැඟීමක් ඇවිල්ලා තියෙන්න පුළුවන්. ආවොත් පුතේ ඒ හැඟීම ඒක තමන්ගේ අවාසනාව නැත්තම් විනාශය. අකමැත්තෙන් වුණත් ඒ වචන මම පාවිච්චි කරනවා. මොකද්ද? නිකන් බර වැඩි වගේ. එහෙම හැඟීමක් ඇවිල්ලා තියෙනවද? ඇවිල්ලා නැත්තම් අවුලක් නැහැ. හරි? මොකද හේතුව පුතේ ගොඩක් වෙලාවට මේ ටියුෂන් ශාස්ත්‍රයේ පවතින දෙයක් තමයි මොකද්ද? ඔයගොල්ලෝ තේරුම් ගන්න ලංකාව විතර ගේම් ගහන රටක් ලෝකේ කොහෙවත් නැහැ. මම මේ ගේම් කියන්නේ වීඩියෝ ගේම් නෙමෙයි ඈ. මිනිස්සු තමන්ගේ වාසිය සඳහා මොනවද? හෘද සාක්ෂියට එකඟ නොවන කාර්යයන් කරන රටවල් අතරින් ප්‍රමුඛම රට තමයි පුතේ ලංකාව. ඊටාම අභාග්‍ය සම්පන්නයි. ඒ නිසා තමයි ලංකාවට මෙහෙම ඉරණමක් අත් වෙලා තියෙන්නේ. මම මෙහෙම ඉරණමක් කියලා කියන්නේ ඇයි? මේ වෙනකොට ලෝකේ බොහොම ශීඝ්‍රයෙන්ම අගාධයට යන රට මොකද්ද? ලංකාව. එහෙම ගිය රටවල් තියෙනව මොනවද? සිම්බාබ්වේ කියන රට ඔයගොල්ලෝ දන්නවනේ ඒක. සිම්බාබ්වේ කියන රටේ පුතේ දැන්ට අවුරුදු 1කමාරකට විතර කලින් පාන් රාත්තලක් ගේන්න සල්ලි ගෙනිච්ච මොකේද? විල්බැරෝ එකේ. ආර්ථිකය එතෙන්ටම කඩාගෙන වැන්නා. ඔය net එකේ තියෙන විදිහ ඕන තරම් ෆොටෝස් වීඩියෝස් තියෙනවා බලන්නකෝ. හරි විල්බැරෝ එකේ සල්ලි අරන් යන්නේ. ඒ කියන්නේ සල්ලි වල වටිනාකමක් නැති වුණා. ආර්ථිකය වැන්නා. ඒකට කියන බංකොලොත්. හරි ඊට පස්සේ මෑත කාලේ ඊට පස්සේ මෑත කාලේ එහෙම විච රට තමයි ග්‍රීසිය. දැන් ග්‍රීසිය ආපහු පොඩ වර්ධනය වෙමින් එනවා. පැහැදිලිද? එහෙම සෑහෙන ගැටලුකාරී තත්ත්වයක තිබිච්ච රටක් තමයි දැන් අවුරුදු 10කට 8කට 10කට කලින් ඉතියෝපියාව. අපි ඉතියෝපියාව කියලා ගුවහම පුතේ ඒ දවස්වල hina වුණා. දැන් ඉතියෝපියාව කොහමද? ඉතියෝපියාව පුතේ පොදු ප්‍රවාහනයට පාවිච්චි කරන්නේ අපේ හයිවේ වල භාවිතා කරන බස් දැන්. ඉතියෝපියාව දැන් දියුණුලා තියෙන තැන. හරි? අපේ කුඩා කාලේ අපි මුඩුක්කු සහිත පරිසර මම දන්නේ ඔයගොල්ලෝ ඒ පරිසර දැකලා තියෙනවද? මුඩුක්කු පරිසර කියනවා දැකලා තියෙනවද? මම නම් හොඳට දැකලා තියෙනවා. සහ මම මේ ආශ්‍රිත ජීවත් වෙලත් තියෙනවා. මොකද හේතුව අපේ අම්මලා ගම පෑලියගොඩ අම්මලාට තිබුණා වෙනම වත්තක්. ඒකට කියන්නේ පෑලියගොඩ ඒවට කියන වතු කියලා. වතු කියලා තමයි ඔය කතා කරන්නේ. ඔය 60 වත්ත කියලා එහෙම ඔය කියන්නේ ටීවී ප්‍රෝග්‍රෑම් වල තියෙන ටෙල් නාට්‍ය වල එහෙම. හරි? ඒ වත්තේ පොඩි ගෙවල් හදලා කුලියට දීලා තියෙන 100. හරි? ඒව මුඩුක්කු. පැහැදිලිව මුඩුක්කු. එක টয়ලට් එකයි තියෙන්නේ. පැහැදිලිද? එක টয়ලට් එකයි ඈ. එක টয়ලට් එකයි පවුල් 20ක් විතර ජීවත් වෙන වත්ත ඇතුලේ. ජීවිතේ හොඳයිද කියන්නේ? හරි? කතා කළාම වැඩක් නැහැ. එහෙම මුඩුක්කු ජීවිතේ රටක් තමයි කොහෙද? කොරියාව. අද ලෝකේ අංක 1 සංවර්ධිත රාජ්‍යයක් තමයි මොකද්ද? කොරියාව. කොරියාව පුතේ 60 දශකයේ මිනිස්සු මැරුණා කණ්ඩ නැතුව බඩගින්නේ. ලංකාවෙන් හාල් ඇරියා. නිකන් නොමිලේ ඇවි හාල් කොරියාවට. කොරියාව අපිට ආදරේ. ඇයි? මේ මිනිස්සුන්ට කණ්ඩ නැති කාලේ කණ්ඩ දුන්නේ නේද? ඔය ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? අපි ඉන්න තැනයි දැන් ඒගොල්ලෝ ඉන්න තැනයි. හරි?
ඒ නිසා මම මේ කිව්ව අර ගේම් ගහනවා කියලා මම කිව්ව අන්න ඒකයි. ඒ කියන්නේ පාලකයාගේ ඉඳන් හැමෝම කරේ ගේම් ගහන එක. ඒකේ ප්‍රතිඵල තමයි දැන් අපිට මේ මෙහෙම රටක් උරුම වෙලා තියෙන්නේ. හරි ඒක ගුරුවරයාත් කරනව නැතුව නෙවෙයි. මම මට මේක උඩ බලාගෙන කෙල ගැහුවා වගේ. නමුත් මේක කියන්න ඕනේ. හරි සද්දයක් එයි දැන් ඈ. පොතේ ඔය ජනේල වහන්න දූවිල්ලේ. ගල් කුඩුවේ. ඊට පස්සේ අරින්න කාපා. හරි රයිට් මම මේ කියාගෙන ආවේ අහගන්න. එතකොට මම උත්සාහ කරන්න පුතේ ඕගොල්ලන්ව එහෙම රවට්ටලා ඉස්සරහට ගෙනියන්න නෙවෙයි ඈ. හරි අහගන්න විෂය කරුණු කතා කළ යුතු බරින් කතා කළ යුතු දේ කතා කරලා ඉස්සරහට යන්න. එහෙම ගියොත් තමයි පුතේ අනිවාර්යෙන් ඕගොල්ලන්ට S එකෙන් C එකෙන් සැනසෙන්නේ නැතුව A එකට B එකට එන්න පුළුවන් වෙන්නේ. ඒ අඩිතාලම ගැන හිතලා ඉස්සරහට යන්න ඈ. ඒ නිසා තමයි ඕගොල්ලන්ට මම අනිත් පැත්තෙන් කියලා තියෙන්නේ මොකද්ද? මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යෙන් ප්‍රශ්න කරන්න. හරි? නැත්නම් ඔයගොල්ලන්ට සමහරට එන්න පුළුවන් දැන් අදම ක්ලාස් එකට ආපු අයත් ඉන්නවා. නේ මේ කතා කරන සමහරලාට මෙලෝදියක් තේරුන්නේ නැහැ. එහෙම අදහසකට එන්න පුළුවන්. ඒ කියන්නේ අදම ක්ලාස් එකට ආපු අය කවුද පුතේ? ඉන්නවද? ආ? ඒ කියන්නේ කලින් දවසක ඇවිල්ලාම නැහැ ඔයා. මට කෙටි ප්‍රශ්නයක් අහන්න තියෙනවා. ඇයි මේ ක්ලාස් එකට ආවේ? එන්න පුතේ. වාට එහෙම අවබෝධයක් නැහැ නේ. මොනවද කරන්න පුතේ? විෂය ධාරාව මොකද්ද? ටෙක්ද කරන්නේ? ඉස්කෝලේ? එන්න. කොහෙද? විචේරිය. හරි පුතේ. මෙහෙමයි. දැන් රිසර්ච් ආවට පස්සේ පටන් ගත්ත ක්ලාස් එක තමයි අපි කරන්න පුතේ 10 කාලා 12 කාලා. 10 කාලා 12 කාලා එකේ මේ මුල ටික දැන් කතා කරගෙන යන්නේ. ඒ නිසා ඔයාලට සුදුසු පන්තිය ඒක. හැබැයි ඔයාලට මේ පන්තිය යන්න ඕන නම් යන්න පුළුවන්. හැබැයි මුල ටික කරගන්න ඕනේ. කරගන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ඔයා මේ පන්තියටත් ඉඳලා 10 කාලා 12 කාලා පන්තියටත් ඉන්න ඕනේ. ඒකට ගෙවීම මනමන මුකුත් කරන්න ඕනේ නැහැ. හරිද? මේ කාඩ් එකම තමයි. රයිට්? දෙවෙනි ක්‍රමය තමයි අපි ඒ කණ්ඩායම මූලික කරගෙන, ඒ කියන්නේ පස්සේ පටන් ගත්ත කණ්ඩායම මූලික කරන් හදලා තියෙනවා Telegram group එකක්. ඒ group එකට ඔයා ඇඩ් වෙන්න ඕනි. ඇඩ් වෙන්න නම් ඔයා මට WhatsApp message එකක් එවන්න ඕනි. ඔයාගේ විස්තර දාලා. ඒකට මම ඒකට ඇඩ් වෙන්න link එක එවනවා එතකොට. ඊට පස්සේ ඒකට ඇඩ් වෙච්චාම ඒකේ තියෙන පුතේ ඔක්කොම වීඩියෝස් ටික. හරිද? ඒ කියන්නේ පටන් ගත්ත දවස් ඉඳන් ඔක්කොම වීඩියෝස් දැන් වීඩියෝස් 8ක් අපි කරලා තියෙන්නේ. මේ සුමාන කරන්නේ 9 වෙනි එක. ඒකම කිව්වේ මාස දෙකක් දැන් ගත වෙලා තියෙන්නේ කියලා. හරි? ඒ වීඩියෝස් මුලින් ඉඳන් බලලා නෝට් සම්පූර්ණ කරන් ඔයාට ඕන නම් එහෙම මේ විදිහට පන්තිය කරපු වීඩියෝ එක තියෙන්නේ. හරි? එහෙම ඉගෙන ගන්නත් පුළුවන්. නැත්නම් ඔයාට හවස පන්තියට හවස නෙමෙයි ඉතින් දවල්නේ. මේ පන්තිය උරිච්චාම ඊගාට පටන් ගන්න මේ පන්තිය. ඒකට ඇවිල්ලා ඒ ටික කව කරගන්නත් පුළුවන්. මං ඊසුමානේ තරුතින් ආපුවට ඒක කිව්වා. හරි? පැහැදිලිද? එතන මේ පන්තිය දිගටම ආට ගියා ගවුලක් නැහැ. හැබැයි මේ කතා කරන සමහර දේවල් ඔයාට ටිකක් අමාරුයි වගේ නොතේරෙනවා වගේ දැනෙන්න පුළුවන්. තේරෙනවනේ? ඒ නිසා ඔයා ඒක ඉවසගෙන කරගෙන යන්න ඕනේ. නැත්නම් ඔයා එළියට ගිහිල්ලා කිව්වොත් එහෙම මොකද්ද? ඔයා හරි කවුරු හරි දරුවෙක් එළියට ගිහිල්ලා කිව්වොත් මෙහෙමයි එස උගන්නන මෙලෝදියක් මට තේරුන්නේ නැහැ කියලා ඒක මට හොඳ නැහැ. නේ? ඒ කියන්නේ ඒක මම කිව්වේ ඔයාට සුදුසු පන්තිය නෙමෙයි මේක කියලා කිව්වේ ඒකයි ඈ. හරි? හැබැයි ඔයා උත්සාහ කරනවා නම් බැරි නෑ. හරි? රයිට්. ඇති? හරි නේද? එහෙනම් අහගන්න පුතේ. එතකොට මේකේ ධාරිතාවය කොච්චරද? පිටු 64යි. මේ කියන්නේ සුපිරි සකසන එක වර්තමානයේ තියෙන දියුණුම සකසනයක්. පිටු 64යි. හැබැයි RAM එකේ තියෙනවා පිටු නෙමෙයි sorry. ඔව් පිටු 64යි. ඒ කියන්නේ බයිට්ස් 8යි. RAM එකේ ධාරිතාවය ගත්තොත් බයිට්ස් බිලියන ගාණක් නැත්නම් කෝටි ගාණක්. හරි? එතකොට හොඳට හිතන්න අපි මේ ආදානය කරන දත්ත සහ ගබඩා මාධ්‍ය වලින් ගන්න උපදෙස් නැත්නම් ක්‍රමලේඛ පුතේ RAM එකේ තියාගෙන RAM එකෙන් තමයි රෙජිස්ටර් මතකයට අරගෙන රෙජිස්ටර් මතකයෙන් තමයි ALU එකට අරගෙන ප්‍රොසෙස් කරන්නේ. එතකොට මේක තුල කොච්චර ලොකු ප්‍රමාණයක් ගබඩා කරලා තියාගන්න පුළුවන් වුණත් රඳවලා තියාගන්න පුළුවන් වුණත් මෙතනින් මෙතෙන්ට එන්නේ කියන්නේ ඊටාම සුළු ප්‍රමාණයයි. ඒ පුතේ බයිට් 8යිනේ. ඊට වඩා එන්න බෑනේ. මොකද මේ මතකයේ ප්‍රමාණය කොච්චරද?
පිටු 64යි. ඒ කියන්නේ බයිට් 8යි. එහෙනම් ඔයගොල්ලෝ තේරුම් ගන්න මේ වෙනකොට ලෝකේ නිර්මාණය කරලා තියෙන දියුණුම CPU එක ගත්තත් එක සැකසීමකදී සකස් කරන්න පුළුවන් දත්ත ප්‍රමාණය කොච්චරද? බයිට්ස් 8ක දත්ත ප්‍රමාණයක්. ඊට වඩා සකස් කරන්න බෑ. දැන් එහෙනම් ඔයගොල්ලෝ හිතන්න බයිට්ස් 8000ක දත්ත තිබුණා කියලා හිතන්නකෝ. සකසන්න මේ වෙලාවේ පෙළ ගැහිලා තියෙනවා RAM එකේ බයිට්ස් 8000ක දත්ත. මොකද වෙන්නේ? වාර 1000ක් සකස් කරන්න ඕනේ. ඒ කියන්නේ මෙතනින් මෙතෙන්ට යන්න ඕනි, සකසන්න ඕනි, ආයි එන්න ඕනි. ආයි ගන්න ඕනි, සකසන්න ඕනි, ආයි එන්න ඕනි. ඒ කියන්නේ 1000 වාරයක් සකසන්න ඕනි. බයිට් ලක්ෂ 8ක් තිබුණොත් සැකසීම සඳහා බයිට් ලක්ෂ 8ක් පෙළ ගැහිලා තිබුණොත් මොකද වෙන්නේ? ලක්ෂ වාරයක් සැකසිය යුතුයි. නේ? බයිට් ලක්ෂ 80ක් තිබුණොත් මම මේ ගණන් හදන්න ලේසියට කියන්නේ. බයිට් ලක්ෂ 80ක් තිබුණොත් එම කොච්චර වාරයක් සකසන්න ඕනද? ලක්ෂ 10ක්. වාර ලක්ෂ 10ක්. තේරෙනවද කියන්නේ? හරි? ආගන්න. එතකොට දැන් ඔයගොල්ලෝ හිතුවත් එහෙම ගන්න තේරෙන්න ඕනි. පරිගණකය ගොඩාක් කාර්යක්ෂමයි කියලා අපි කියනව නේද? පරිගණකය ගොඩාක් කාර්යක්ෂමයි කියලා කියනවනේ. එතකොට එක සැරයකට සකසන්නේ පොඩ්ඩයිනේ. එක සැරයකට සකසන්නේ පොඩ්ඩක් වුණාම පරිගණකය කොහොමද කාර්යක්ෂම වුනේ? දැන් ඕගොල්ලන්ගේ ප්‍රදේශයට එච්චර නොහුරු දෙයක් නෙමෙයි පුතේ වීමෝලක් කියන එක. අම්ලිපිටිය මේ ඒරියා එකේ ගොඩක් වෙලාවට වීමෝල් තියෙනවා. නේ? එක එක වීමෝල් වල තියෙන එන්ජින් කැපැසිටි එක ධාරිතාවයේ මත අර හාල් දාන මොකක්ද ඒකට කියන්නේ? හාල් නෙමෙයි වී දාන. හාලුත් දාන්න පුළුවන්. ඒ රබර් රෝල් වල දාන්න හාල් පාහින්ඩේ කියන්නේ පොත් අරින්න එහෙම. වී දාන එකට මොකද්ද කියන්නේ? මම මේ ඇඳලා මේ අතින් මේව කළා පෙන්නන්නේ. ඈ? ඔය සමහර ඒවා නම් තියෙනවා පුතේ බොහොම තියුණු විදියට හදලා අලුත් ක්‍රම වලට හදලා. හරි? ඒකට අපි කියනවා හලර් එක. හරි? එතකොට ඒ හලර් එක ගොඩක් ලොකු නම් මොකද වෙන්නේ? එක සැරේ වී කිලෝ ලොකු ප්‍රමාණයක් දාන්න පුළුවන්. දැන් මම අමරලා එළියට එනවා. හරි? සමහරට වී කිලෝ නේ 100 ගබඩා කරන්න පුළුවන් හරලා තියෙන්න පුළුවන්. නේ 150 200 1000 ඊට වැඩිව තියෙන්නත් පුළුවන්. දැන් ඔය මහා පරිමාණයේ වී මොල් වල ලක්ෂ ගාණක් එක්සරේ එහෙම ගබඩා කරලා තියාගන්න පුළුවන්. පැහැදිලි කියන එක. හරි. එතකොට ඒ විදිහට පුතේ පරිගණකේ බෑ. ඒක මම මේ කිව්වේ. පරිගණකේ මේ තියෙන සුපිරිම CPU එකේ තත්ත්වය. ඒතර එක සැරයකට සකසන්නේ බොහොම පොඩි ප්‍රමාණයක්. හැබැයි ඒක ප්‍රශ්නයක් නොවෙන්නේ ඇයි? බැලුවට ඇත්තට මේක ප්‍රශ්නයක් ඇයි? මෙතනින් එක සැරයකට ගන්නේ 8යි. ඒක සකසලා අවුට් කරනවා. ඊගාවට තව 8ක් සකසලා අවුට් කරනවා. ඊගාවට තවත් 8ක් සකසලා අවුට් කරනවා. හරි? එතකොට ලොකු සැකසීම් වාර ගාණක් ක්‍රියාත්මක විය යුතුයි. හැබැයි එහෙම සැකසීම් වාර ගාන පුතේ වැඩි වුණාට ලොකු කාලයක් වැය වෙන්නේ නැහැ. ඇයි ඒ? ඒකත් කතා කරපුවාම මේක අංග සම්පූර්ණයි. ඔව් එක සැකසීමක් කරන්න ගත වෙන කාලේ ඊටාම කුඩයි අපිට හිතා ගන්නවත් බෑ. කොච්චරද? ඔව් පුතේ එක සැකසීමක් වෙන කාලය මනින්නේ මොනවද? නැනෝ තප්පර වලින්. නැනෝ තප්පර කියලා කියන්නේ මොනවද? තප්පරෙන් බිලියනෙන් පංගුවක්. කෝටි 100න් පංගුවක්. හරි ඒ කියන්නේ පුතේ මෙතනින් මෙතනට අරගෙන සකසලා මෙතෙන්ට අවුට් කරන්න ගතවන කාලය තප්පරෙන් කෝටි 100න් පංගුවකටත් වඩා අඩුයි. තේරෙනවද කියන එක? තප්පරෙන් කෝටි 100න් පංගුවක් වම හිතා ගන්න පුළුවන් අපිට ඒ කාලේ. දැන් පුතේ මෙහෙම කළා මෙහෙම කරනකොට තප්පරයක් ගිහිල්ලානේ. ඕකෙන් කෝටි 100න් පංගුවක් කියන එක හිතා ගන්නවත් බැරි තරම් කුඩා කාලයක්. ඒ කියන්නේ පුතේ එක සැකසීමක් වෙන්න ගත වෙන්නේ තප්පරෙන් කෝටි 100න් පංගුවක් නම් ආගන්න එක තප්පරයකට සැකසීම් කීයක් කරන්න පුළුවන්ද? කෝටියක් කරන්න පුළුවන්. එක සැකසීමක් කරන්න ගතවන කාලේ තප්පරෙන් කෝටි 100න් පංගුවක් නම් නේ එක තප්පරයකදී සැකසීම් කොච්චරක් කරන්න පුළුවන්ද? කෝටි 100ක්. ඉතින් බලන්නකො එතකොට එක අහගන්න එක තප්පරයකදී කෝටි 100ක් සැකසීම් කරන්න පුළුවන් නම් පුතේ සැකසීම් 1000 8000 ලක්ෂ 10 නේ ඒක ප්‍රශ්නයක්ද? ප්‍රශ්නයක් නෙවෙයි. ඒ හින්දා පරිගණකය බොහොම කාර්යක්ෂමයි කියලා අපි කියනවා. ඔක තමයි පුතේ මේකේ යාන්ත්‍රණය. ඒක පොඩ ඔයගොල්ලෝ ඔයගොල්ලන්ගේ ඇඟට ගන්න ඕනි. හරිද? රයිට් ඒ විෂය කරුණු හරියට ඉගෙන ගත්තොත් තමයි ඔයගොල්ලන්ට මේ පරිගණකය මොකක්ද කියලා තේරෙන්නේ. එහෙම නැත්නම් ඉතින් මතු පිටින් පොඩි භාවිතයක් පමණයි සිද්ධ වෙන්නේ. හරි. දැන් අපි කතා කරන් ආවේ පුතේ කන්ට්‍රෝල් යුනිට් එකනේ. ඒක කන්ට්‍රෝල් යුනිට් එක මොකද්ද කරනවා කියලා කියන්නේ? දත්ත සැකසීමේ ක්‍රියාවලියදී මෙන්න මෙහෙම කරනවලු බලා ගන්න.
ඊළඟට ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය උපදේශ මතකයෙන් ලබා ගැනීම. එයි දැන් ඔයගොල්ලෝ දන්නවා සකසනේ ඒල්යක විසින් දත්ත සකසනකොට ක්‍රියාත්මක කරනකොට මෙතනින් පොඩ තමයි ගන්නෙ. ඒතර එක සෙට් එකක් ගත්තට පස්සේ අහගන්න එක සෙට් එකක් ගත්තට පස්සේ පාලන ඒකකය නේ මෙයා තේරුම් ගන්නවා ඊගාවට සකසන් ඉන්න එක්කෙනා කවුද? එයාව සකසනකොට ඊගාව ඉන්න එක්කෙනා කවුද? ඒ පෙළ ගැස්ම පුතේ මෙයා විසින් කරනවා. හරි මේ RAM එකේ තියෙන අන්තර්ගතයෙන් හරි සැකසීම සඳහා අවශ්‍ය දේ කැලිය වලට කැඩෙන්න එපා පුතේ. ඇයි? RAM එකේ ලොකු ප්‍රමාණයක් තිබුණට සැකසීම සඳහා එක සැරේ ගන්න පුළුවන් පොඩ්ඩයිනේ. ඒ හින්දා RAM එකට ආපු දේවල් මොකද වෙන්න ඕනේ? මේ දෙන දත්ත වගේම මෙහෙන් ගන්න උපදෙසුත් මොකද වෙන්න ඕනේ? කැලිය වලට කඩන්න ඕනේ. හරි? තේරෙනවද? ඒ කැලෙන් කැලල තමයි ඇතුළට ගන්නෙ. එතකොට මෙයා දන්නවා මෙතන එක සැකසීමක් වෙනකොට ඊගාවට සකසන්න තියෙන්නේ මොන කොටසද? දැන් තේරෙනවද? හරි? ඒක සකසනකොට ඊගාවට ඉන්නේ කවුද? ඒ ඔක්කොම මෙයා දන්නවා. එහෙම දන්නේ නැත්නම් පුතේ පාලනය කරන්න බෑනේ. ඒ නිසා මේක පැහැදිලිව කියනවා මොකද්ද? ඊළඟට ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය උපදේශ මතකයෙන් ලබා ගැනීම. එයා දන්න හින්දා එයාට පුළුවන් මෙතනින් ඒක ගන්න. එතකොට මෙතනට අවශ්‍ය දේවල් එන්නේ පුතේ මෙයාගේ පාලනයේ යටතේ. අන්න ඒ නිසා තමයි අපි මේ ඩයග්‍රෑම් එක පළවෙනි පාඩමේ අඳිනකොට මෙහෙම රතු පාට ඊතල දැම්මා වගේ මතකද උගලන්ට මෙහෙමත් දැම්මා. පාලන ඒකකයෙන් RAM එක පාලනය කරනවා කියලා මං කිව්වේ නැද්ද? කිව්වා. හරි. ඒ RAM එක පාලනය කරනවා කියලා කියන්නේ ඔන්න ඕවා. හරිනේ? රයිට්. ඊට පස්සේ මොකද කියන්නේ? එම උපදේශ විකේතනය කළ යුතු දේ තීරණය කිරීම. මොකද මේ උපදේශ විකේතනය කරනවා කියන්නේ? දැනට මම තේරෙන භාෂාවෙන් කියන්නම් මෙහෙම. විකේතනය කරනවා කියලා කියන්නේ පුතේ සැකසීමට සුදුසු තත්වයට පත් කරනවා. හරියට නිකන් මොකක් වගේද? ඔයාලා මම උදාහරණයක් ගන්නම්. උදාහරණයක් මේක තේරෙනවද කියලා බලන්න. දැන් අපි හිතමු ගෙදරක රයිට් ගෙදරකට ගේනවා පාන්. අපි තුන් පාන් රාත්තලක් ගෙනාවා කියලා රාත්තල් කීපයක් ගේන්න පුළුවන් කට්ටිය අනෝ. ඒක ප්‍රශ්නයක් නැහැ. මම එක රාත්තලක් ගන්නම්. දැන් කඩෙන් ගෙනාව පාන් රාත්තල කියන එක කඩෙන් ගෙනාවහම ඒක ඒ ගෙනාවට පස්සේ ඒ තියෙන තත්ත්වෙම අපිට ආහාරයට පාවිච්චි කරන්න පුළුවන්ද බැරිද? අමතර සැකසීම් කළ යුතුද කියලා කියන්නකෝ මට. කියන්න. එහෙම ඕනේ නැහැ. හැබැයි කැමති නම් අමතර සැකසීම් කරන්න පුළුවන්. මේ දවස්වල සමහර කරන දේක් තමයි අපේ ගෙදර නම් අනිවාර්යයෙන් කරනවා. ඕලංගේ වලත් ඒක කරන්න ඕනි කරනවා ඇති මොකද්ද? අපි කඩෙන් හරි නේ නැත්නම් ඔය චුම්පාන් ඉන්නේ නේ. කාගෙන් හරි එහෙම පාන් රාත්තලක් ගත්තා කියලා හිතන්නකෝ. හරිද? ඒ පාන් එක අනිවාර්යයෙන් මොකද කරන්න ඕනේ? ඔව් මොකක් සැනිටයිස් දාලා හොදන්නේ නැහැ නේ. ඒක බෑනේ වෙන දේවල් පුළුවන්. දැන් පැකට් කරපු ආහාර වර්ගයක් නම් පුළුවන් මොකක් කරන්නද? ඔව් පැකට් එක එහෙම කරන්න පුළුවන්. හැබැයි පාන් එක එහෙම කරන්න බෑනේ පුතේ. ඒ නිසා කරන්න ඕනේ මොකද්ද? අනිවාර්යයෙන්ම රත් කරන්න ඕනේ. ඔක සාමාන්‍යයෙන් දැන් තියෙන කොවිඩ් ප්‍රභේද දැන් හොයාගෙන තියෙනවා ගත්තාම සෙල්සියස් අංශක 45 50ට වගේ රත් වෙනකොට විනාශ වෙනවා. ඒක නම් නිතර උණු වතුර පාවිච්චි කරන්න කියලා එහෙම කියන්නේ. හරි? පැහැදිලිද? සෙල්සියස් 100 දක්වා හැම යන්න ඕනේ නැහැ. 45 50 වගේ වෙනකොට විනාශ වෙනවා කියලා තමයි කියන්නේ. හරි? දැන් තියෙන සාමාන්‍ය ප්‍රභේද ඒතර පාන් රාත්තල මොකද කරන්න ඕනි? රත් කරන්න ඕනි. නේ? නිකන් ටෝස්ට් කරනවා වගේ. හරි කොහොමද ටෝස්ටර් එකට දාලා ටෝස්ට් කරලා නම් කන්නේ අවුලක් නැහැ. මං කියන්නේ එහෙම නෙමෙයිනේ. ඒක කොවිඩ් එක පැත්තකින් තියන්නකෝ. අර කිව්වා වගේ පාන් රාත්තලක් ගෙදරට ගෙනහම පුතේ තියෙන විදිහට මේක අනුභව කරන්න පුළුවන් නේ අපිට. හැබැයි සාමාන්‍යයෙන් ක්‍රමය මොකද්ද? කෙලිම පාන් රාත්තල අතර ගත්තා කැලි වලට කැඩුවා කෑවද? නෑ. ඒ කියන්නේ නෑ කිය. නේ? මොකද කරන්නේ? ඔව් එක්කෝ පෙති වලට කපනවා. පෙත්තේ සයිස් එක එක වෙන්න පුළුවන්. ඔන්න අපිට පාන් රාත්තල දෙකට කපලා පෙති ටිකයි කියන්න පුළුවන්. නේ භාගේ. නේ කොහොම හරි පුතේ අපි නේ සාමාන්‍ය ක්‍රමය තමයි මොකද්ද? ඒ පාන් රාත්තල තියෙන ස්වභාවයෙන්ම අපි ආහාරයට ගන්නෙ නෑනේ. ඒක කොටස් වලට වෙන් කරනවා. ඒ කියන්නේ මොකද්ද? ආහාරයට සුදුසු ආකාරයට කියන්නේ පත් කරනවා, සකස් කරනවා නෙමෙයි. පත් කරනවා. එතන සැකසීමක් වෙන්නේ නෑ. අන්න ඒ වගේ දෙයක් තමයි පුතේ ඩිකෝඩ් කරනවා කියලා කියන්නේ. ඩිකෝඩ් කරනවා කියලා කියන්නේ සැකසීමක් නෙමෙයි. ඩිකෝඩ් කරනවා කියලා කියන්නේ මෙහෙන් ගත්ත කියන්නේ දත්ත උපදේශ කොටස ඒල්ලුවකට සැකසීම සඳහා බාර දෙන්න කලින්
සකසන්න පුළුවන් ආකාරයට පත් කරනවා. අන්න ඒකට කියනවා මොකද? ඩිකෝඩ් කරනවා, විකේතනය කරනවා කියලා. විකේතනය කරනවා කියලා කියන්නේ සැකසීමක් නෙවෙයි ඈ. ALU එකෙන් තමයි මොකක් කරන්නේද? සකසන්නේ. ඒ කියන්නේ RAM එකෙන් ගත්ත දෙයක් ඒ තියෙන ස්වභාවයෙන්ම සකසන්න බෑ. ඒක සැකසීමට සුදුසු ආකාරයට පෙළගස්සන්න ඕනේ. ඒ ගැන ඔයගොල්ලෝ හිතන්න එපා. ඒ පෙළගැස්සීම ඔයගොල්ලන්ට ඉගෙන ගන්න තියෙන කොහෙද? ඔව් විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ පළවෙනි අවුරුද්දේදී. එහෙනම් දැන් ඒව ගැන හිතන්න එපා. දැන් හිතන්න තියෙන මොකද්ද? ඔව් පාලන ඒකකයෙන් කරන කාර්යයක් තමයි RAM එකෙන් ලබා ගන්න දේ සැකසීමට සුදුසු ආකාරයටපත් කිරීමන් එකට අපි කියනවා විකේතනය කරනවා නැත්නම් ඩිකෝඩ් කරනවා කියලා. දැන් තේරෙනවද? ඒක ඉස්සරහදී අපිට ලියන්න තැනක් එනවා ඈ. හරි. ඊට පස්සේ මොකද කියන්නේ? ගණිත හා තාර්කික ඒකකය මතකය හා ආදාන ප්‍රතිදාන උපපද්ධති වලට අදාළ සංඥා යවමින් අදාළ කාර්ය පාලනය කිරීම කියන්නේ කන්ට්‍රෝල් කරනවා. එතකොට එයා මේ ලබා ගන්න දේ විකේතනය කරනවා විතරක් නෙමෙයි ALU එක සියලු මතක ආදාන ප්‍රතිදාන සහ ගබඩා මාධ්‍ය මේ හැම එකකටම පාලනය කිරීම සඳහා සංඥා නිකුත් කරනවා. අන්න නිසා අපි කෙටියෙන් කියනවා පාලන ඒකකයේ තමයි සියල්ල පාලනය කරන්න කියලා. දැන් තේරෙනවද? ඔන්නක තමයි පාලන ඒකකයේ කාර්යය. හරි. ඔයගොල්ලන්ට මම මේ කිව් එකෙන් 30ක් 40ක් 50ක් වගේ තේරුණා නම් හොඳටම ඇති. මොකද මේක හොඳටම තේරුම් ගන්න ඕනි කවද වෙනකොටද? ඔව් තව අවුරුද්දක් එකමාරක් වගේ කාලයක් ගත වෙනකොට තේරුම් ගත්තා නම් ඇති ඒක. හරි. දැනට හොඳටම තේරුණා නම් සුපිරි ඈ. කිසි අවුලක් නැහැ. හරි. අපි ඉස්සරහට යමු. ඊගාවට තුන්වෙනි එක තියෙනවා පුතේ රෙජිස්ටර් මතකය මෙයා. රෙජිස්ටර් මතකය. රයිට්. අංක ගණිතමය හා තාර්කික ඒකකයේ වෙත. මොකද පුතේ අංක ගණිතමය හා තාර්කික ඒකක කියන්නේ? ALU එක. arithmetic and logic unit. සිංහලෙන් කියනවා අංක ගණිතමය හා තාර්කික ඒකකය කියන්නේ ALU එක. වෙත යවනතුරු ඒකට යවනතුරු දත්ත උපදේශ తాවකාලිකව ගබඩා කරගැනීම සඳහා මෙන්ම අංක ගණිතමය හා තාර්කික ඒකකයේ විසින් සකසන තොරතුරු RAM එකට යවනතුරු රඳවා තැබීම සඳහා භාවිතා කරන මතක ස්ථානය රෙජිස්ටර් වේ. හරිනේ පුතේ ඉතින්. මෙතනින් ගන්න දේ සැකසීම සඳහා ALU එකට යවනතුරු රඳවලා තියන්නේ රඳවලා තියාගන්නේ හෝ රැඳෙන්නේ කොහෙද? රෙජිස්ටර් මතකයේ. මෙතෙන්ට අරගෙන මෙතන රැඳිලා තිබිලා තමයි මෙතෙන්ට යන්නේ. ඒ වගේම මේකෙන් සකස් කරන දේවල් ඒ කියන්නේ මොනවද? තොරතුරු RAM එකට නැවත අවුට් කරන තුරු රඳවලා තියාගන්නේ මොකේද? රෙජිස්ටර් මතකයේ. ඒක තමයි කියන්නේ. ඒක මම ඔයාලට කිව්වේ මේ ඩයග්‍රෑම් එක හරි වැදගත් කියලා. ඔන්න රෙජිස්ටරේ කාර්යය. ඊට පස්සේ කියනවා මෙහෙම. ප්‍රධාන රෙජිස්ටර් වර්ග කිහිපයක් තිබේ. ඒ කියන්නේ පුතේ දැන්ට මේ කැලේ විතරක් තේරුම් ගන්න ඇති ඈ. රෙජිස්ටර් මතකය කියලා කියන මතකය අපි මේ වගේ තනි කොටසක් විදිහට කතා කරාට ඇත්තටම CP එක ඇතුලේ පුතේ මේ රෙජිස්ටර් මතකයේ තියෙනවා ප්‍රභේද කිහිපයක්. ප්‍රභේද කිහිපයක් තියෙනවා. ඒක සකසන වර්ග අනුව පොඩ වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් ප්‍රභේද 4ක් 5ක් අනිවාර්යෙන් තියෙනවා. සමහර ඒවා 6ක් තියෙනවා. තේරෙනවද කියන එක? එතකොට හැබැයි අපේ සිලබස් එක ඇතුලේ කතා කරන්නේ රෙජිස්ටර් මතකයේ කියන්නේ එක මතකයක් විදිහට. එහෙම කතා කරාට වැරදි නෑ. හැබැයි ඒකේ ප්‍රභේද තියෙනවා කිහිපයක්. ඒක තමයි කියන්නේ මේ. ප්‍රධාන රෙජිස්ටර් වර්ග කිහිපයක් තිබේ. ඒවා සහ ඒවාෙහි කාර්යයන් පහත පරිදි වේ. ඒ ඇති. පහත පරිදි වේ කියන එක අපි කතා කරමු පස්වෙනි පාඩම අවසන් වුණාට පස්සේ. මේ වෙලාවේ ඒකට හදිසි විය යුතු නෑ. හැබැයි රෙජිස්ටර් මතකය ගැන කතා කරන තැන මෙතන නිසා මෙතෙන්ට මම ඒ ටික දැම්මා. පස්වෙනි පාඩම ඉවර වෙනකොට නැත්නම් පස්වෙනි පාඩමේ මැද හරියට යනකොට මේ කතා කරන තරම් අපේ දැනුම වර්ධනය වෙලා තියෙන්නේ. හරිද? එදාට අපි ඒක කතා කරමු. ඕනනම් යුනිට් 5 කියලා පැත්තකින් ලියාගන්න නේද? හරි. යුනිට් 5 දී තමයි ඔක කතා කරන්නේ. හරි. එහෙනම් ඔක තමයි රෙජිස්ටර් මතක සම්බන්ධව දැනට අපිට කතා කරන්න තියෙන කාරණා වෙන්නේ. එතන පුතේ 6 වෙනි පිටුවත් සම්පූර්ණයෙන්ම වෙන් වෙන්නේ මොකේද? රෙජිස්ටර් මතකය පිළිබඳ කරුණු හදාරන්න. හරිනේ? ඒක රූපරාමු ආරෝමය ගොඩාක් තියෙනවා. ඒව ගැන දැන් හිතන්න යන්න එපා. රයිට්? මොකද ඒක ඔයගලන්ට හරියටම තේරෙන්නේ මොකක් වුණොත්ද? පරිගණකයේ ක්‍රියාකාරීත්වය හරියටම තේරෙනවා නම් පමණයි. හරිනේ? රයිට්. එන්න නෝට් එකේ
7 වෙනි පිටුවට. ඔන්න මාතෘකාවක් තියෙනවා මොකද්ද? සෙවුම් ඉෂ්ට චක්‍රය ඉංග්‍රීසියෙන් කියනවා fetch execute cycle. හරි මට කියන්න පුතේ සයිකල් එකක් කියන්නේ මොකද්ද? ඈ මොකද? ඔව් රවුමක් වගේ. රවුමක් නෙමෙයි අතරම සයිකල් කියන්නේ. රවුමට අපි කියන සර්කල්. ඈ චක්‍ර යන්න වචනේ. චක්‍රයත් නිකන් රවුමක් වගේ තමයි නේද? නෙවෙයි ඒක හැබැයි ඕලාකාරව අඳින්න පුළුවන් නේ. හැඩේ පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්. අහගන්න සයිකල් කියලා කියන්නේ චක්‍රයක් කියන එක. හරි එක්සිකියුට් කරනවා කියන්නේ මොකද්ද? ඔය සමහර රැකියා කරනකොට රැකියාවට කියන්නේ එක්සිකියුටිව් කියලා. එයා කරන්නේ එක්සිකියුටිව් ජොබ් එකක් කියන්නේ. ස්ථීර නෙමෙයි පුතේ. එක්සිකියුටිව් කියලා කියන්නේ ඒ පර්මනන්ට් නේ. එක්සිකියුටිව් කියලා කියන්නේ. දැන් ડોක්ටර් කෙනෙක් කියලා කියන්නේ එක්සිකියුටිව් පෝස්ට් එකක්. ඉංජිනේර් කෙනෙක් කියලා කියන්නේ එක්සිකියුටිව්. හරි? ඊගාට සර්වේ කෙනෙක් කියලා කියන්නේ විනින්දවරු එක්සිකියුටිව්. සමහර රජයේ නීතිඥවරු නඩුකාරවරු එක්සිකියුටිව්. හරි? පැහැදිලිද? හැබැයි විදුහල්පතිවරු ඉන්නවා සුසුකම් සහිත ඒ මට්ටමට ළඟා වෙච්ච නමුත් ඒගොල්ලෝ එක්සිකියුටිව් කරලා නැහැ. හැබැයි ඒගොල්ලෝ ලොකු පිරිසක් පාලනය කරනවා. ලොකු පිරිසක් මොකක් කරනවද? ඔව්. ක්‍රමානුකූල තත්යකට ගේනවා. ඒ වුණාට ඒක ඒගොල්ලන්ව එක්සිකියුටිව් කරලා නැහැ ලංකාවේ. හරි? ඒ එක්සිකියුටිව් කට්ටියට තමයි ලංකාවේ රජේ රස්සාවල් කරනවා නම් දෙන්නේ මොනවද? වාහන බලපත්‍ර එහෙම. දැන් ડોක්ටර් කෙනෙකුට අවුරුදු 5න් 5ට පුතේ වාහන බලපත්‍රයක් දෙනවා. පැහැදිලිද? මන්ත්‍රීලාට කොහොමද දෙනවන්නේ නේද? එහෙනම් ඒක නම් මම කතා කරන්න යන්නේ නැහැ. හරි ඉංජිනේර්ස්ලාට එහෙම දෙනවා. ලෝයර්ස්ලාට දෙනවා. හැම ලෝය කෙනෙකුටම නෙමෙයි. රජයේ නීතිඥ කියලා වර්ගයක් ඉන්නවා. ප්‍රයිවට් කට්ටියට නෙමෙයි ඈ. හැබැයි විදුහල්පතිවරයෙකුට ඒක දෙන්නේ නැහැ. තේරෙනවද කියන එක? ඒතර වාහන බලපත්‍රයක් කියලා කියන්නේ බදු වලින් යම් ප්‍රමාණයක් නිදහස් කළා. දැන් මන්ත්‍රීවරුන්ට දෙන්න පුතේ totally free. සම්පූර්ණයෙන්ම බදු නිදහස්. ඒතර තේරෙනවද? දැන් කෝටියක වාහනයක් ගේනවා නම් බදු කෝටි 2ක් වදිනවා නම් වාහනේ වටිනකම කෝටි 3යිනේ. ඒතර අරයා වීදම් කරන්න ඕනි කෝටියයි. බදු නැහැ. හැබැයි එක්සිකියුටිව් කට්ටියගේ එහෙම නෙමෙයි. බදු අයින් කරන්නේ 100ට ගාන ප්‍රතිශතයක් අයින් කරන්නේ. හරි? දැන් නම් අයින් කරන්නේ ප්‍රතිශතයක් නෙමෙයි. බදු වලින් ලක්ෂ 36ද 38ද අයින් කරනවා. ඊටු ටික අතින් දාන්න ඕනේ. පැහැදිලිද? හරි. එතකොට එක්සිකියුටිව් කියලා කියන පුතේ විධායක කියන එක. විධායක ශ්‍රේණිය කට්ටිය තමයි එක්සිකියුටිව්. එහෙනම් එක්සිකියුට් කරනවා කියන්නේ මොකද්ද? ක්‍රියාත්මක කරනවා. එක්සිකියුට් කරනවා කියලා කියන පුතේ ක්‍රියාත්මක කරනවා. හරි. එහෙනම් මේ fetch execute cycle කියලා කියන්නේ මොකද්ද? අමුතු දෙයක් නෙමෙයි හොඳට අහගන්න. මේ රූප බැලුවත් ඔයගන්ට තේරෙන්න ඕනේ. බලන්න වම් පැත්තේ රූපේ ගන්න. බලා ගන්න වම් පැත්තේ රූපේ ගන්න. වම් පැත්තේ රූපේ ඔයගන්ට පේනවා. ඉස්සලාම යටට එන්න. යටට ආපුවාම මේකේ තියෙනවා fetch කියලා. තියෙනව නේද? වම් පැත්තේ යට තියෙනවා fetch. fetch කරනවා කියලා කියන්නේ ලබා ගන්නවා කියන අර්ථය. ඔකට සිංහලෙන් වචනයක් දාලා තිනවා ආහරණය කරනවා. ඒකට කියනවා ලබා ගන්නවා. හරි ඒ ලබාගත් දේ යන්නේ කොහටද? control unit එකට. දැන් ටිකකට කලින් කතා කරා control unit එක මොකද්ද කරන්නේ? සැකසීමට සුදුසු ආකාරයට පත් කරනවා. මොකද්ද ඒ? ඒකට වචනයක් කිව්වා. සැකසීමට සුදුසු ආකාරයට පත් කරනවා කියලා කිව්වා control unit එකෙන්. ඒකට අපි වචනයක් කිව්වා මොකද්ද? විකේතනය කරනවා. decode. ඒක තමයි උඩ තියෙන්නේ. ඒ decode කරපු එක ඊගාවට යනවා ALU එකට. arithmetic and logic unit. එයා මොකද්ද කරන්නේ? සකසනවා. එයා සකසනවා. ඒක තමයි execute කියලා ඔය කියන්නේ. ඊට පස්සේ සැකසුවාට පස්සේ බිහි වෙනව මොනවද? ප්‍රතිඵල. ඒක එවනවා කොහටද? RAM එකට ඒකේ රැඳෙනවා. store කියලා කියන්නේ ඒක. එතන පුතේ මේ පෙන්වන්නේ මොකද්ද? ආගන්න සෙවුම් ඉෂ්ට චක්‍රය කියලා මේ පෙන්වන්නේ මොකද්ද? අමුතු දෙයක් නෙමෙයි මේ කතා කරපු දෙයමයි. නේ? දැන් ඔයගොල්ලෝ දන්නවනේ සැකසීමේ ක්‍රියාවලිය සිදු වෙනකොට අහගන්න සැකසීමේ ක්‍රියාවලිය සිදු වෙනකොට සකසන්න අවශ්‍ය දේ කුඩා කොටස් ගණනාවකට කැඩිලා තමයි RAM එකේ තියෙන්නේ කියලා දැන් ඔයගොල්ලෝ දන්නවා. හේතුව මොකද්ද? ඇයි කුඩා කොටස් ගණනාවකට කැඩිලා තියෙන්නේ? ඔව් එක සැරේ සකසන්න පුළුවන් ප්‍රමාණය ගොඩක් කුඩා නිසා. ඒ හින්දා මේක ලොකු කොටස් විදියට තිබිලා වැඩක් නැහැ. හරි ඒ හින්දා කුඩා කොටස් වලට කැඩෙනවා මේකේ ධාරිතාවයට ගැලපෙන්න. මේකේ ධාරිතාවය බිට්ස් 64යි නම් මේකේ කොටස් වලට කැඩෙන්න ඕනි 64යි. නේද? ඊගාට 64න් 64 තමයි මෙහාට ගන්නෙ. එතකොට
මෙහෙන් සැකසීම සඳහා මෙහෙට ගන්නවට කියනවා පුතේ ෆෙච් කරනවා. ගත් එක සැකසීමට සුදුසු ආකාරයට පත් කරනවට කියනවා ඩිකෝඩ් කරනවා විකේතනය කරනවා. විකේතනය කරපු එක ALU එකට ගියාම සැකසෙනවා. ඒකට කියනවා එක්සිකියුට් කරනවා. එක්සිකියුට් කරාට පස්සේ තොරතුරු බිහි වෙනවා. තොරතුරු නැවත RAM එකට එවනවා. ඒකට කියනවා ස්ටෝර් කරනවා කියලා. ඒතර මේ fetch execute cycle කියලා කියන්නේ 아무තු දෙයක් නෙමෙයි. මෙච්චර වෙලා අපි මේ කතා කරපු දේම වෙනම නම් වලින් කතා කරන එක. ඒක තමයි මේ කතා කරන්නේ. 아무තු දෙයක් නෙමෙයි. දැන් එන්නකො දෙවෙනි රූපෙට. මොකක්ද දෙවෙනි රූපේ තියෙන්නේ? ඔන්න බලන්න පළවෙනි step 1. දෙවෙනි රූපේ වම් පැත්තේ යට තියෙන පුතේ පළවෙනි පියවර. step 1. කියන්නේ ඒකේ. fetch instruction from memory. fetch instruction from memory. ඒ කියන්නේ මොකද්ද? මතකයෙන් උපදෙස් කියන්නේ ලබා ගැනීම. නැත්තම් fetch කියන එකට මම කියවන වචනක් තියෙනවා කියලා මොකද්ද? ආහරණය කිරීම කියලා. නේ? එතන සිංහලෙන් ලියා ගන්න යටින්. පොඩියට ලියා ගන්න. හරි? මතකයෙන් උපදෙස් ලබා ගැනීම. එතන ලියන්න මදි වේ පුතේ. යටින් ලියන්නකෝ. ඔකේ යටින් ලියන්න. from memory කියන එකට යටින් ලියන්නකෝ. පොඩියට ලියා ගන්න. මතකයෙන් step 1 fetch instruction from memory කියලා තියෙනවා. ඊට යටින් ලියා ගන්න. මතකයෙන් උපදේශ ලබා ගැනීම. හරිද? step 2 මොකද පුතේ දෙවෙනි පියවර? decode instructions into commands. ඒ කියන්නේ මොකද්ද? decode instructions ඒ කියන්නේ decode instructions උපදේශ විකේතනය කරනවලු into commands මොන බවටද? විධාන බවට විකේතනය කිරීම. එතකොට ලියන්න මෙහෙම උපදේශ විධාන බවට විකේතනය කිරීම. දෙවෙනි පියවර උඩින් ලියා ගන්න උපදේශ විධාන බවට. හරි? උපදේශ විධාන බවට විකේතනය කිරීම. එතකොට පුතේ උපදේශ විධාන බවට විකේතනය කරනවා කියලා කියන්නේ විධානයක් කියලා කියන ක්‍රියාත්මක කරන්න පුළුවන් එකක්. කමාන්ඩ් එකක් කියන්නේ එහෙම එකක්නේ. එහෙනම් step 3 execute commands. ඒ කියන්නේ මොකද්ද? විධාන ක්‍රියාත්මක කිරීම. තුන්වෙනි පියවර. විධාන ක්‍රියාත්මක කිරීම. right. දැන් එන්න හතරවෙනි එකට මොකද්ද? store results in memory. මොකද්ද? ප්‍රතිඵල මතකයේ තැන්පත් කිරීම. ප්‍රතිඵල මතකයේ තැන්පත් කිරීම. ප්‍රතිඵල මතකයේ තැන්පත් කිරීම. හරි? right. දැන් ඔන්න ඔය ටික තමයි පුතේ අපිට ලියා ගන්න තියෙන ටග් ගාලා ලියා ගන්න. ලියන්න මෙහෙම. ලියන්න. ඉහතදී හඳුනා ගන්නා ලද ඉහතදී හඳුනා ගන්නා ලද ඉහතදී හඳුනා ගන්නා ලද ඉහතදී හඳුනා ගන්නා ලද මධ්‍ය සැකසුම් ඒකකය ඉහතදී හඳුනා ගන්නා ලද මධ්‍ය සැකසුම් ඒකකය මධ්‍ය සැකසුම් ඒකකය වරහන් ඇතුළේ ලියන පුතේ CPU ඉහතදී හඳුනා ගන්නා ලද මධ්‍ය සැකසුම් ඒකකය වරහන් ඇතුළේ ලියන CPU මූලික වෙමින් ඉහතදී හඳුනා ගන්නා ලද මධ්‍ය සැකසුම් ඒකකය මූලික වෙමින් RAM එක සම්බන්ධ කර ගනිමින් RAM එක සම්බන්ධ කර ගනිමින්
සිදු කරන RAM එක සම්බන්ධ කර ගනිමින් සිදු කරන දත්ත සැකසීමේ ක්‍රියාවලිය RAM එක සම්බන්ධ කර ගනිමින් සිදු කරන දත්ත සැකසීමේ ක්‍රියාවලිය කමාව දාන්න පුතේ දත්ත සැකසීමේ ක්‍රියාවලිය කමා සෙවුම් ඉෂ්ට චක්‍රය දත්ත සැකසීමේ ක්‍රියාවලිය කමාව දැම්මා සෙවුම් ඉෂ්ට චක්‍රය මගින් සෙවුම් ඉෂ්ට චක්‍රය මගින් පැහැදිලි කරයි සෙවුම් ඉෂ්ට චක්‍රය මගින් පැහැදිලි කරයි right එතකොට පුතේ ඊට පැහැදිලිවම වාක්‍යයක් දුන්නා මොකද්ද සෙවුම් ඉෂ්ට චක්‍රය කියලා කියන්නේ සෙවුම් ඉෂ්ට චක්‍රය කියලා කියන්නේ මොකද්ද සකසණය නැත්නම් මධ්‍ය සැකසුම් ඒකකය මූලික වෙමින් RAM එක සම්බන්ධ කරගනිමින් නේ අගන්න මධ්‍ය සැකසුම් ඒකකය මූලික වෙමින් RAM එක සම්බන්ධ කරගනිමින් සිදු කරන කියන්නේ දත්ත සැකසීමේ ක්‍රියාවලිය. අන්නේ ක්‍රියාවලිය ක්‍රියාකාරකම් ටික පුතේ ක්‍රියාකාරකම් කිහිපයකට බෙදලා කතා කරනවා. හරි ලියන්න අලුත් පේලි එක ලියන්න මෙය මූලික පියවර කිහිපයකින් සමන්විත වේ. මෙය මූලික පියවර කිහිපයකින් සමන්විත වේ. මෙය මූලික පියවර කිහිපයකින් සමන්විත වේ. හරි right ආගන්න ඒ සම්බන්ධව පුදුමෙන් විවාපතේ මම හිතන කරන්ට් එක ආවා කරන්ට් ගිහිල්ලා නේ ජෙනරේටර් එන්නේ දිවි මෙතෙල්ලා ඒ ජෙනරේටරේ තියෙන පවර් එකෙන් මේවට මදි කරන්ට් එක ඒක නිසා තමයි ෆෑන් හිමින් කැරකුනේ හරි දැන් ඔය ඊට වඩා වේගෙන් කැරකෙන්නේ නේ හරි ආගන්න එහෙනම් fetch execute cycle කියලා කියන්නේ මොකක්ද කියලා පැහැදිලිනේ ඒ අනුව පළවෙනි පියවර තමයි මොකද්ද? කියන්න. fetch execute cycle එකේ නැත්නම් සෙවුම් ඉෂ්ට චක්‍රයේ පළවෙනි පියවර මොකද්ද? fetch next instruction නේද? fetch next instruction. instruction කියන්නේ මොකද්ද? instruction එකක් කියන්නේ මොකද්ද? උපදේශක් කියන එක. next කියලා කියන්නේ ඊළඟ. fetch කරනවා කියලා කියන්නේ අර ලබා ගන්නවා එකට තමයි මම වචනයක් කිව්වේ ආහරණය කරනවා කියලා. එහෙනම් ඉස්සරහ ලියා ගන්න පුතේ සිංහලෙන් මම ඒ fetch next instructions කියන එක ඉස්සරහ ඉඩක් තියලා තිනවා සිංහලෙන් ලියන්න. ඊළඟ ඒ මාතෘකාව ඉස්සරහම ලියන්න. මම රූලක් කියන්නේ ඉඩ ටිකක් වෙන් කරලා තිනවා. ඊළඟ උපදේශ ආහරණය කිරීම ඊළඟ උපදේශ ආහරණය කිරීම ආහරණය හරසිරක් ගහලා ලියන්න පුතේ ලබා ගැනීම ඊළඟ උපදේශ ආහරණය කිරීම හරසිරක් ගහලා ලියන්න ලබා ගැනීම හරි එහෙනම් දැන් අපි විස්තර කරමු මොකද ඒ කියන්නේ right මොකද ඊළඟ උපදේශ ආහරණය කරනවා කියලා කියන්නේ මේ ඊළඟ උපදේශ ආහරණය කරනවා කියලා කියන්නේ මොකද්ද ඔව් ඊළඟට සකසන්න අවශ්‍ය උපදේශ ටික RAM එකෙන් සකසනය තුල පාලන ඒකකයේ වෙත ලබා ගන්නවට ඒකට කියනවා fetch next instruction කියලා ලියන්න
ලියන්න දත්ත සැකසීමේ ක්‍රියාවලියේදී දත්ත සැකසීමේ ක්‍රියාවලියේදී දත්ත සැකසීමේ ක්‍රියාවලියේදී ඊළඟට සැකසීම සඳහා දත්ත සැකසීමේ ක්‍රියාවලියේදී ඊළඟට සැකසීම සඳහා අවශ්‍ය උපදෙස දත්ත සැකසීමේ ක්‍රියාවලියේදී ඊළඟට සැකසීම සඳහා අවශ්‍ය උපදෙස RAM එකෙන් තෝරාගෙන ඊළඟට සැකසීම සඳහා අවශ්‍ය උපදෙස RAM එකෙන් තෝරාගෙන එය සකසනය තුලට ගෙන යාමයි. එය සකසනය තුලට ගෙන යෑමයි. එය සකසනය තුලට ගෙන යාමයි. right අන්න එකට අපි කියනවා fetch next instruction කියලා. ඊගාට ගන්න පේන පුතේ දෙවෙනි පියවර තියෙනවා decode instruction. මේකේ කවුරුද්දක structured paper එකට ඔක එහෙමම ප්‍රශ්නයක් විදිහට ආවා ඈ. හරි save මිෂ්ඨ චක්‍රය පැහැදිලි කරන්න කියලා ආවා. එතකොට ඔයගොල්ලෝ පියවර 4 ලියලා මොකද්ද කරන්න කියලා කෙටියෙන් කියන්න ඕනේ. හරි? දැන් දෙවෙනි එක මොකද්ද? decode instruction. ඒ කියන්නේ මොකද්ද? ඔව් අපි කියන්නේ මොකද්ද? ඔව් ලියන්න එපා. මොකද්ද අපි කියන්න ඕනේ? RAM එකෙන් සකසනයේ වෙත ගෙන එන ලද උපදෙස කියන්න. ක්‍රියාත්මක කිරීමට සුදුසු ආකාරයට පත් කිරීම හෙවත් කියන්න. විකේතනය කිරීමයි. ඒකට කියන වචනේ තමයි විකේතනය කිරීම. right. ලියන්න එහෙනම්. ලියන්න සැකසීම සඳහා RAM එකෙන් සකසනය තුලට ලබාගත් උපදෙස සැකසීම සඳහා RAM එකෙන් සකසනය තුලට ලබාගත් උපදෙස පාලන ඒකකය විසින් ලබාගත් උපදෙස පාලන ඒකකය විසින් ලියන්න බැරුණාද? හරිද? ලබාගත් උපදෙස පාලන ඒකකයේ විසින් ක්‍රියාත්මක කිරීමට සුදුසු ආකාරයට පාලන ඒකකයේ විසින් ක්‍රියාත්මක කිරීමට සුදුසු ආකාරයට මොකද්ද? පත් කිරීමයි. ක්‍රියාත්මක කිරීමට සුදුසු ආකාරයට පත් කිරීමයි. වෙන පාඩකින් ලියා ගන්න පුළුවන් නම් ලියා ගන්න. මේක පුතේ කෙටි ප්‍රශ්න වලටත් MCQ පේපර් එකට අවිල්ලා තියෙනවා. මෙය විකේතනය. ඉංග්‍රීසියෙන් ලියා ගන්න පුතේ decode. වරහන් ඇතුළේ ලියන decode.
මෙය විකේතනය වරන් ඇතුළේ ලියන්න ඩිකෝඩ් කිරීම ලෙස හඳුන්වයි. මෙය විකේතනය ඒ කියන්නේ ඩිකෝඩ් කිරීම ලෙස හඳුන්වයි. right ඊගා එකේ තියෙනවා execute instruction එක කියන්නේ මොකද්ද? විකේතනය කරන ලද උපදේශ මොකද්ද? ALU එක කියන්නේ අංක ගණිතමය හා තාර්කික ඒකකයේ විසින් ක්‍රියාත්මක කිරීම. ලියන්න එහෙනම්. ලියන්න විකේතනය කරන ලද උපදේශ විකේතනය කරන ලද උපදේශ විකේතනය කරන ලද උපදේශ විකේතනය කරන ලද උපදේශ ALU එක විසින් කැපිටල් ලකුණෙන් ලියන්න පුතේ. විකේතනය කරන ලද උපදේශ ALU එක විසින් ක්‍රියාත්මක කිරීමයි. විකේතනය කරන ලද උපදේශ ALU එක විසින් ක්‍රියාත්මක කිරීමයි. ALU එක විසින් ක්‍රියාත්මක කිරීමයි. එනම් මොකද්ද? ලියන්න එපා ALU එකෙන් පුතේ උපදේශ ක්‍රියාත්මක කරනවා කියලා කියන්නේ ඇත්තටම මොකද්ද? කොහොමද වචනේ පටන් ගත්තේ තොතනින් අපි අද සැකසීම එනම් සැකසීමයි. හරි එනම් සැකසීමයි. right එතකොට අවසාන පියවර ස්ටෝ නේ ස්ටෝ කරනවා කියලා කියන්නේ ගබඩා කරනවා කියන අදහස. ඒතර අපි දන්නවා ALU එකෙන් උපදේශ ක්‍රියාත්මක කරපුවාම බිහි වෙනව මොනවද? තොරතුරු ප්‍රතිඵල විදිහට තොරතුරු බිහි වෙනවා. අන්නේ බිහි වෙන තොරතුරු RAM එක තුල තැම්පත් කරනවට කියනවා ස්ටෝ කරනවා කියලා. ලියන්න ALU එක විසින් උපදේශ ක්‍රියාත්මක කිරීම මගින් ALU එක විසින් උපදේශ ක්‍රියාත්මක කිරීම මගින් බිහි කරන ප්‍රතිඵල හෙවත් මොනවද? තොරතුරු. බිහි කරන ප්‍රතිඵල හෙවත් තොරතුරු RAM එක තුල තැම්පත් කිරීමයි. RAM එක තුල තැම්පත් කිරීමයි. RAM එක තුල තැම්පත් කිරීමයි. අන්න ඒකට කියනමක් කියලාද? ස්ටෝ කරනවා කියලා. සාමාන්‍යයෙන් අපි දන්නවා ස්ටෝ කරනවා කියලා කියන්නේ තැම්පත් කරනවා, ගබඩා කරනවට. හරි. එතකොට පුතේ අපි මේ කතා කරලා අවසන් කරේ මොකද්ද? අහගන්න දෙවෙනි පාඩමට අදාළ ඊටාම වැදගත් විෂය කොටසක් මොකද්ද? fetch execute cycle එක නැත්නම් සෙවුම් ඉෂ්ට චක්‍රය. හරි. දැන් ඔයාලට පැහැදිලි ඇති. නමක් විදිහට ගත්තාම මේක නිකන් අමුතු විදිහකට දැනුණාට මේකේ ඇති දෙයක් නෑ පුතේ. මේ අපි මේ කතා කරන දේම තමයි. හරි ඊගාවට අගන්න මේකේ අවසාන කොටස තියෙනවා මොකද්ද? බහුහර සකසන නැත්නම් මල්ටිකෝ ප්‍රොසෙසර්ස් කියන එක. කාට හරි කියන්න පුළුවන්ද මොකද්ද බහුහර සකසනයක් කියන්නේ කියලා? මට ප්‍රශ්නයක් විදිහට ඕනනම් දෙන්නත් පුළුවන් ඒක. උත්තරයක් හොයාගෙන එන්න. දැන් මම උත්තරයක් දෙන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මොකද්ද පුතේ බහුහර සකසනයක් කියන්නේ? දැන් සකසනයක් කියන්නේ මොකද්ද කියලා ඔයගොල්ලෝ දන්නවා. නේ? මේ තියෙන්නේ ඒක. මේක ඊටාම දියුණු චිප් එකක්. ප්‍රායෝගිකව ගත්තොත් එහෙනම් මේක චිප් එකක්. ඒ චිප් එකේ මෙහෙම කොටස් තියෙනවා කියලා දැන් ඔයගොල්ලෝ දන්නවා. හරි එහෙනම් මේ බහුහර සකසනයක් නැත්නම් මල්ටිකෝ ප්‍රොසෙසරයක් කියන්නේ මොකද්ද? අමාරුද කියන්නේ?
දැන් ෆෝන් එකක් වගේ දෙයක් මිලදී ගන්නකොට ෆෝන් එකක්. දැන් මම පරිගණකයට වඩා ෆෝන් එකට ඔයගොල්ලෝ සමීපින්ද මම මේ අහන්නේ. මගේ නිගමනය බොහෝ දුරට නිවැරදි ඇති කියලා මම හිතනවා. හරි? නේ? දැන් ෆෝන් වලට දැන් ඒක නිල නෝන ලයිසන් උත් ඔයගලන්ට හම්බුනා නේද? මේ ඔන්ලයින් අධ්‍යාපනයත් එක්ක බොහෝ ළමයින්ට නිල නෝන ලයිසන් එකක් හම්බුණා. දෙමව්පියන්ගෙන් ඔන්ලයින් අධ්‍යාපනයත් එක්ක. ඒක හොඳටම පාවිච්චි කරන්න අයත් ඉන්නවා. අර හොඳටම කළා වගේ නේ. හරි? නේ තමන්ගේ අධ්‍යාපන ක්‍රියාවලිය සඳහා හොඳටම පාවිච්චි කරපු ළමයි ඉන්නවා. එහෙම නැති ළමයිනුත් ඉන්නවා. නේ? තමන් දන්නවනේ කොහොමද පාවිච්චි කරේ කියලා. කොහොම වුණත් පාවිච්චි කළේ කියලා දැන් අපිට වාක්‍ය අවසන් කරන්න බෑයි. ඔව් ඉදිරියට පාවිච්චි ගන්න වෙයි සමහර විට. නේ ෆිසිකල් ක්‍රියාවලිය දිගටම යන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. නේ නමුත් ඉතින් අපිට ඒක කියන්න බෑ. හරි? කොහොම හරි මම කියන්න හැදුවේ දැන් ෆෝන් එකක් වගේ දෙයක් අපි මිලදී ගන්නකොට පුතේ මත පිටින් ෆෝන් එකේ වර්ගය ගැන අපි හිතනවා. ඒ කියන්නේ ඒක Samsung එකක්ද නැත්නම් Apple එකක්ද Nokia එකක්ද නැත්නම් නේ මෑත කාලේ ඇවිල්ලා තියෙන හොඳ බ්‍රෑන්ඩ්ස් ටිකක් අලුත් ඒවා. Redmi වගේ ඒවා. නේ? හරි එතකොට එක එක විදිහේ වෙළඳ නාමයන් යටතේ ෆෝන්ස් වෙළඳපොලේ තියෙනවා. නේ ඊට පස්සේ ඒකේ තියෙන කන්ෆිගරේෂන් එක. ඒ කියන්නේ ඒකේ මොන වගේ අංගද මොන වගේ ලක්ෂණද තියෙන්නේ කියලා බලපුවාම අපේ ෆෝන් එකකත් ඇත්තටම මූලික තැන දෙන්න ඕනි කෙනෙක් ඉන්නව කවුද? මෙයා. හැම ෆෝන් එකකම තියෙනවා මොකද්ද? මයික්‍රෝ ප්‍රොසෙසර් එකක්. ඒ කියන්නේ CPU එකක්. මොකද ෆෝන් එක කියන එක හදලා තියෙන පුතේ පරිගණකයක ව්‍යුහය මම මේක තමයි නිකම් ෆෝන් නෙමෙයි ස්මාර්ට් ෆෝන් එකක් ගැන. පරිගණකයක ව්‍යුහය පවතින ආකාරය. ඒ නිසා අනිවාර්යෙන් ඒකේ ප්‍රොසෙසරයක් තියෙනවා. අනිවාර්යෙන්ම RAM එකක් තියෙනවා. අනිවාර්යෙන්ම ROM එකක් තියෙනවා. නැද්ද? තියෙනවා. ස්ක්‍රීන් සයිසස් තියෙනවා. ස්ක්‍රීන් ටයිප්ස් තියෙනවා. නේ? පැහැදිලිද? එතකොට ඒකේ RAM එකකුත් තියෙනවා. මේවා ගැන හිතන්නේ නැද්ද? හරි? මේවා ගැන හිතන්න ඕනි. එහෙම නැතුව ඉතින් අතේ තියෙන මුදලට ෆෝන් එකක් ගන්නවා නම් අවශ්‍යතාවය කොහොම හරි ෆෝන් එකක් නම් ඒකේ තියෙන කන්ෆිගරේෂන් එක ගැන ලොකුවට හිතලා වැඩක් නැහැ අයියේ. ලොකුවට හිතුවා කියලා ලොකුවට ෆෝන් එකක් ගන්න බෑනේ. තියෙන ගානට බෑ ෆෝන් එක ගන්න. එහෙම නැත්නම් තියෙන ෆෝන් එක ගන්න වෙනවා. කවුරු හරි කෙනෙක් අපි හිතමු දැන් ඔය අබාන්ස් සිංග වගේ ආයතන ගිහලා ෆෝන් එකක් ගන්නවා. ගන්න ගෙවන්න. අතේ සල්ලි තියෙනවා නම් පුතේ වෙන තැනකින් ගන්න පුළුවන් නේ. මම කියන සල්ලි තියෙනවා නම් එතනින් ගන්න එපා කියන එක නෙමෙයි මම මේ කියන්නේ. කැමති නම් එතනින් ගන්න ප්‍රශ්නයක් නැහැ. හැබැයි ගොඩක් වෙලාවට ඔය ආයතන ආලවි කරන බ්‍රෑන්ඩ්ස් වර්ග තියෙනවා. සමහරවිට අපි හොයන එක එතන නැති වෙන්න පුළුවන්. ඒක අර ආර්ථික හැකියාව හොඳින් නැති කෙනෙකුට තියෙන එක ගන්න වෙනවනේ. ඒකේ තියෙන කන්ෆිගරේෂන් එක ඒකේ තියෙන සැකස්මට එකඟ වුණත් නැතත් ඒක ගන්න වෙනවා. මම කියන්නේ එහෙම නෙමෙයි. ඒ සැකස්ම පිළිබඳ හොඳ අවබෝධයක් සහිතව ඒකට වැය කරන්න පුළුවන් මුදල වැය කරලා ගන්න අය ඉන්නවා නම් අන්න ඒගොල්ලෝ මේ ගැන අනිවාර්යෙන් හිතනවා. රයිට්? එතකොට මේ ෆෝන් එක තමන් පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙන මොන කාර්යයන් වලටද ඒ වගේ හිතනවා. ඒ ෆෝන්ස් වලත් පුතේ ඔය කියන සකසන තියෙනවා. මම කියන්නේ දුවන්නේ ඒක. කාටවත් කියන්න බැරිද? රයිට්. එහෙනම් අපි ඒක ලබන සුමානයට සාකච්ඡා කරන්න ප්‍රශ්නයක් විදිහට තියලා අදට ක්ලාස් එක නවත්තමු. මොකද බහුහර සකසනයක් කියන්නේ මොන වගේ දෙයක්ද කියන එක හොයන් එන්න උත්සාහ කරන්න. හරි. පුතේ අර අලුත් අය රයිට් ආගන්න ඔය ටියුට් එකේ තියෙන පුතේ ඩයලොග් නම්බර් එක. මේකේ ඩයලොග් නම්බර් එකක් තියෙනවනේ. මේ පැත්තේ WhatsApp ගහලා ඇති. ඒ ඩයලොග් නම්බර් එකට මට WhatsApp මැසේජ් එකක් එවන්න. හරි. එතන මම group එකේ link එක එවන්නම්. group එකේ තියෙනවා ඔක්කොම වීඩියෝ ටික. මුල ටියුට් එකේ ඉල්ල ගන්න. හරි. ඔයා රෙජිස්ටර් වෙලා නම් ඉන්නේ ටියුට් එක දෙයි. මුල ටියුට් එකේ ඉල්ල ගන්න. ඒ ටියුට් සම්පූර්ණ කරගන්න පුළුවන් වීඩියෝස් බලලා. හරි. නැත්නම් ඊගාව ක්ලාස් එකට ඉන්න වෙනවා. නැත්නම් මුල ටික කව වෙන්නේ නැහැ නේ පුතේ. ඒ වල ලේසි ක්‍රමය තමයි වීඩියෝ බලන එක. ඒ ඔයාට උදේද දවල්ද රැයද කැමති වෙලාවක බලන්න පුළුවන් නවුලන්නේ නැහැ. හරි. රයිට්. එහෙනම් ආගන්න අද දවස් තුල කතා කරපු කාරණා සම්බන්ධ මොකද ගැටලුවක් තියනවද? දැන් ගැටලුව තියෙන්නේ මට මම ප්‍රශ්න අහන්නේ ඔයගලන්ට කිසිම ගැටලුවක් නැහැ නේද? හරිම දක්ෂ නේ. ඇත්තටම ඉතින් ගුරුවරු මොකක්ද කියන්න තියෙන්නේ? මේ වගේ ගෝලියෝ ලබන්න සෑහෙන පින් කරන්න ඕනේ නේ. එනේ ඒක මොන ආත්ම කරපු පිනක්ද දන්නෙත් නෑ නේද? හරි. ඒත් ඔයගලන්ට කිසි ගැටලුවක් නැහැ නේ. හරි. එහෙම ගැටලුවක් නැත්නම් ඇත්තටම වරදක් නැහැ. හොඳයි. හරි එහෙනම් ගිහින්. හරි. පස්සේ මම යනවා.